ව්‍යවහාරික වර්ෂයෙන් 2000 වසරේ සැප්තැම්බර් මාස 16 වන දින පැවති දෙවන භාවනා වැඩසටහනේ දවල් වරුවේදී දේශනා කරන ලද පංච භයවේර සූත්‍රය සහ එදිනම සිදු කරන ලද විදර්ශනා භාවනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අද ඉගෙන ගන්නේ පංච භය වේර සූත්‍රය. පංච භය වේර සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ අභිසමය සංයුත්ත කියන කොටසේ. සංයුත්ත නිකායේ අභිසමය සංයුත්ත කියන කොටසේ ගහපති වර්ගයේ තමයි පංච භය වේර සූත්‍රය තියෙන්නේ. ඒකින් පෙන්වා දෙන්නේ මේ ශ්‍රාවකෙක් සෝතාපන්න වෙන හැටි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාථපිණ්ඩික සිටුතුමාට. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ පිරිසක් ගිහි ජීවිතය ගත කරපු බොහෝ පිරිසක් සෝතාපන්න වෙලා හිටියේ. සෝතාපන්න වෙලා හිටපු පිරිසක් හිටියේ. මං හිතන්නේ මේ පින්වතුන් දැන් දන්නවා සෝතාපන්න වෙනවා කියන එකට මොකක්ද කියලා. සෝතාපන්න වෙනවා කියන්නේ මොකක්ද? ඔව්, ආර්ය මාර්ගයට පැමිණීම. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම තමයි සෝතාපන්න කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය කීවෙනි එකද? හතරවෙනි එක. පළවෙනි එක මොකද්ද? දුක්ඛාර්ය සත්‍ය. දෙවෙනි එක සමුදය ආර්ය සත්‍ය. තුන්වෙනි එක නිරෝධ ආර්ය සත්‍ය. හතරවෙනි එක මාර්ග සත්‍ය. එතකොට මාර්ග සත්‍ය ඒක ආර්ය සත්‍යයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් දුක වගේම ආර්ය සත්‍යයක්. ඒක අනුගමනය කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ඒ වගේම ඒක මේ ලෝකේ කාටවත්ම විනාශ කරන්න බැරි සනාතන සත්‍යයක්. මේ ලෝක ධාතුවේ කවුරු හරි කෙනෙක් සෝතාපන්න වුණා නම් සෝතාපන්න වෙන්නේ ආර්ය මාර්ගයට පැමිණීමෙන්. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් සකදාගාමි වුණා නම් සකදාගාමි වෙන්නේ ආර්ය මාර්ගය තුල. අනාගාමි වෙනවා නම් අනාගාමි වෙන්නේ ආර්ය මාර්ගය තුල. අරහත් වෙනවා නම් අරහත් වෙන්නේ ආර්ය මාර්ගය තුල. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසට ප්‍රකාශ කළා, ඔයාලා බය නැතුව කියන්න. ඔයාලා ගිහින් ඕන තැනක සිංහනාද කරන්න. උන්වහන්සේ වදාලා ඔයාලා ගිහිල්ලා සිංහනාද කරන්න. මේ ලෝකේ වෙන කිසිම ආගමකට සෝතාපන්න අය නැහැ. මේ ලෝකේ වෙන කිසිම ආගමක සකදාගාමී අය නැහැ. අනාගාමී අය නැහැ. රහත් අය නැහැ. ඒ ඔක්කොම සිටින්නේ බුද්ධ ශාසනයේ පමණයි කියලා බය නැතුව ඕ හැම තැනම කියන්න කිව්වා. ඒ මොකද ඒක සත්‍යයක්.
මේ ලෝකේ කවුරු හරි කියනවා නම් හා අපටත් පුළුවනි ওই විදියට ආත්ම හතකට කෙටි කරන්න කියලා කිසි දවසක කරන්න බෑ. ඒ මොකද? අනිවාර්යයෙන් මෙයා සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැති කරන්න නම් අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරාම යන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. ඒ නිසා මේ සද්ධර්මයේ තුල මේ ලෝකේ සංසාරේ කෙටි කරගන්න පුළුවන්කම තියෙන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලයක පමණයි. අපේ වාසනාවට අපිට තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා බුද්ධ ශාසනය. චුට්ටක් තිබුණත් ආලෝකය එළිය කරනවා. ආලෝකයේ ස්වභාවය මොකක්ද? එළිය කරලා දෙන එක. ඒ නිසා චුට්ටක් තිබුණත් ආලෝකයේ එළියයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපට දැන් පොඩ කතා කරගන්න අවස්ථාවක් ලැබිලා. මේ ටිකෙනුත් පුළුවන් කෙනෙකුට ධර්ම අවබෝධ කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඩු නැතුව සෝතාපන්න වීමේ සිට අරහත්ත්වයට දක්වාම විස්තර තියෙනවා. ධර්මයේ තියෙනවා. ඒ නිසා අපි අතරමං වෙලා අනේ අපි කවදද සංසාරෙන් අත මිදෙන්නේ කියලා හිස් බලාපොරොත්තුවක් ඇතුව යන්නේන මන් නැති බලාපොරොත්තුවකින් මේ සම්තෙරුවන් සරණ යන්න ඕනේ නෑ. පැහැදිලිවම අපට නිවන් මඟක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මාර්ග සත්‍යය ඒක ආර්ය සත්‍යයක් අපට තියෙනවා. ඒ ආර්ය සත්‍යය අපට උවමනා වෙන්නේ මානසිකව ඒ ආර්ය සත්‍යයට පැමිණෙන්නයි. ඒකයි අපට අවශ්‍ය දේ. අපට ඒකට ගොඩාක් බාධක ඇති වුණේ සද්ධර්මයේ නාමයෙන් අපි හුඟක් කල් කතා කර ඉඳලා තියෙන්නේ වල්පල්. වැඩකට නැති දේවල් තමයි කතා කර ඉඳලා තියෙන්නේ. මහා පූජාවල් කර කොටසක් දුවනවා, කොටසක් වැඩකට නැති දේවල් කතා කර දුවනවා. මේකින් තමයි අතරමං වෙලා ගියේ. නමුත් එහෙම අතරමං නොවි අපිට පැහැදිලිවම පුළුවන් මේ සද්ධර්මයේ තුල ස්ථාවර වෙන්න. දැන් අපි අහලා තියෙනවානේ මේ දෙව්ලොව සිටින දෙවියන් චුත වෙනකට කොහෙද ඉන්නේ ලෑස්ති වෙන්නේ? මොකටද? අන්න අහලා තියෙන බණී හැටි තමයි ඔය. අහලා තියෙන්නේ කොහොමද? දෙවිලෝ හිටින දෙවියෝ එනවා මිනිස් ලෝකෙට. එන්නේ මොකටද? පින් කරන්න. ඔන්න ආපු බණී වැරද්ද. මම දැන් ඒක නිරවුල් කරලා දෙන්නම් ඔක්කොන්ට ඉස්සෙල්ලා. ඔව් දෙවිවරු එන්නේ මොකටද කියලා. මේ දැන් ඒ නිසා අපි මොකද කරන්නේ? අපිත් පින් කරන්න. පින මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. කුසලයේ මොකද්ද කියලා දන්නේ නැහැ. පින් කරන්න. ආයේ මෙහෙ ඉන්න ඕනේ. පින් කරන්න කළා තියෙයි. දෙවිවරු දිව්‍ය ලෝකයෙන් චුත වෙනකට කියනවා යන්න කොහෙටද? සුගතියට යන්න. පළවෙනි එක. සුගතියට යන්න. ඔන්න ඒක මතක තියාගන්න. එතකොට මේ දිව්‍ය ලෝකේ ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න අයටද කියන්නේ චුත වෙන්න ගියයි කියන. ඔව් ඉන්න පින් ඉවරයි. එයාට පින් ඉවරයි. දැන් එයා චුත වෙනවා. එතකොට ඒක කොහොම හරි යන්න. ඉතින් හරිනේ නේ. අපි සාමාන්‍ය ජීවිතය වගේ එකක් ඒක. අපි කියන්නේ හරි දැන් මෙතන මොකුත් කරගන්න බැරි නම් අතන්ට යන්න කියනවා. ඒ වගේ එකක්. සුගතියට යන්න. සුගතියට ගිහිල්ලා ඊළඟ කාරණේ මොකද්ද කිව්වේ? උතුම් ලාභය ලබන්න. දෙවෙනි එක. ඔව්. දෙවෙනි එක තමයි උතුම් ලාභය ලබන්න. සුලද්ද ලාභං ලබ. උතුම් ලාභය ලබන්න. උතුම් ලාභය ලබන්න කිව්වේ මොකක්ද? තෙරුවන් සරණ පිහිටීම. දැන් අද තෙරුවන් සරණ කතා කරන්නේ නැහැ. කතා කරන්නේ පන්සිල් විතරයි. පන්සිල් හැම රටකම තියෙනවනේ. එක්සත් ජාතික සංවිධානයේ තියෙන පන්සිල්. තෙරුවන් සරණ නැහැ. තෙරුවන් සරණ ගිය කෙනාට තමයි මේ ආර්යකාන්ත සීලය හදාගන්නත් පුළුවන්. පංචශීලී ආර්යකාන්ත සීලය කරගන්න පුළුවන්. හැබැයි ඒක තෙරුවන් සරණ ගිය කෙනාට පමණයි. වෙන කෙනෙකුට බෑ. ඉතින් තෙරුවන් සරණ යන්න. ඒක මොකද්ද? උතුම් ලාභය ලබන්න.
තුන්වෙනි එක තමයි ඒ උතුම් ලාභයේ තුල ස්ථාවර වෙන්න. උතුම් ලාභයේ තුල ස්ථාවර වෙන්න. ඒ කියන්නේ කොමක් තුලද ස්ථාවර වෙන්න කියන්නේ? තෙරුවන තුල ස්ථාවර වෙන්න. කොහොමද ස්ථාවර වෙන්න කියලා කියන්නේ? මූල ජාතා මුල් ඇදගෙන දල්හා පතිට්ඨිතා දැඩි ලෙස පිහිටලා අසංහාරියා සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා කේනචිවා ලෝකස්මි. ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කිසි කෙනෙකුට හොල්ලන්න බැරි විදියට ඔන්න විය යුතු දේ. කිසි කෙනෙකුට හොල්ලන්න බැරි විදියට මේ විදියට තෙරුවන් සරණ ගියේ නැති නිසා අද මොකද වුනේ? බනිස් ගෙඩියට මේක හෙල්ලෙන්නේ නැද්ද? තෙරුවන් සරණ රස්සාවට කසාදිට ඔය ආගම් මාරු කරන්නේ. කොල්ල මුස්ලිම් නම් කිල්ලත් මුස්ලිම් වෙනවා. කොල්ල කතෝලික නම් කිල්ලත් ඒ ආගමට යනවා. කසාදිටත් තෙරුවන් පාවලා දෙනවා. මොකටද කොහොම කසාද? එතකොට බලන්න මේ ඔක්කොම කරන්නේ මොකද? තෙරුවන් සරණේ මුල් ඇදලා නැහැ. එතකොට දෙවිවරු චුත වෙලා ඉන්නේ මොකේද? මුල් තෙරුවන් සරණේ මුල් අදිනවා කියන එකේ තේරුම මොකද්ද? සෝතාපන්න වෙනවා. සෝතාපන්න වීම. එතකොට දැන් කියන්න දෙවිවරු එහෙන් චුත වෙලා එන්නේ මොනවටද? ආර්ය මාර්ගයේ ගමන් කිරීමට තෙරුවන් සරණේ පිහිටන්න. දැන් ඉතින් ආයෙ කියන්න එපා අර කතාව. ඒක ඇත්තක් නෙමෙයි. ඒක කොහෙන්ද ඉගෙන ගත්තේ? කවුද ඒක කියලා දුන්නේ? අනේ ඒක තමයි ධර්මයේ නොදත් පිරිසක් බණ කියන්න ගිහිල්ලා මේ විපත වෙලා තියෙන්නේ මේ රටේ. නෑ. ඒක වැරදි නෑ. ඉතින් අපිට පින් රැස් වෙනවා නම් අපිට පින් කියන එක දෙන්න පුළුවන් නම් අපිට ලෝභ නැතුව ඒක අපේ ගුණයක්. නේද? අපිට පින් එක තියෙනවා නම් අපි දෙවියන්ට දෙමු. ගත්තත් එකයි නැත්තත් එක අපි දීලා තාමු. ඉතින් ඔන්න ඔය කාරණේට තමයි දැන් බලන්න. එතකොට අපි කියමු අපි ඔක්කොම ගිය ජීවිතේ දිවි ලෝකේ ඉන්නකොට අපිට කිව්වා යන්න පැන ගන්න සුගතියට. ඔන්න පැන්න සුගතියට. දැන් උන් අපි ඇවිල්ලා සුගතියේ. ඊට පස්සේ මොකද්ද දෙවිවරු කිව්වේ? උතුම් ලාභේ ලබන්න ලැබුවද? දැන් නම් ඉතින් පොඩ්ඩක් ලැබෙනවා වගේ තීරෙනවා. ඊට පස්සේ ඒ ලාභයේ තුල ස්ථාවර වෙන්න ඔන්න ওই කාරණේට තමයි දිව්‍ය ලෝකෙ ඉඳලා සමහරට අපිත් ඔක්කොම එන්නේ ඇත්තේ. අපි දන්නේ නැහැනේ අපි දිව්‍ය ලෝකෙ ඉඳලා එන්නේ ඇත්තේ. අපි වැරදි ධර්මයක් ඇහුවොත් තමයි නොමග යන්නේ. දැන් ඉතින් අපි බලමු මේ ලාභي ලබන හැටි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ පංච බහ වේර සූත්‍රයේ යතෝචකෝ ගහපති අරිය ශාවකෝ බුද්ධං සරණං ගතෝ හෝති. යම් කලක ගෘහපති ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ වේද අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. බාහිර කෙනෙකුට සොලවන්න බැරි ප්‍රසාදයකින් යුක්ත වූයේ වේ. අන්න ඒක තමයි අත්‍යවශ්‍ය දේ. දැන් අපේ ගම් වලට දැන් මේ පින්වතුන්ගේ ගෙවල් වලට එනවා ඇති ක්‍රිස්තියානි කාර්ය පත්‍රික අරගෙන. ඒ අන්‍ය තීර්ථකයන් කෙරෙහි, අන්‍ය දෘෂ්ටිකයන් කෙරෙහි, ඒ මිත්‍යා දෘෂ්ටිකයන් කෙරෙහි කරුණාවක් තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? අඬ ගහලා මේ එනවා. පිස්සු කෙලින් නැතුව ඔක්කොම වීසි කරලා දානවා. කියලා කියන්න ඕනේ. කියලා තෙරුවන් සරණේ ඇදලා අරගෙන පිටින්න ඕනේ බලෙන් හරි දන්න ගස්සලා. එයාට යහපතක්. ඒක ඒගොල්ලන්ට යහපතක්. ඉතින් ඇයි ඒක එහෙම කරන්නේ අපි? ඒගොල්ලන්ට යහපතක් ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේ අන්‍ය තීර්ථකයන්ට ධර්මය කියනවා.
දේශනා කරනවා. අන්‍ය තීර්ථකයන්ට ධර්මයේ දේශනා කරන්නේ යම් මේකින් මේ අඥාන පිරිස මේ වචනයක් හරි මතක තියාගත්තොත් ඒ පිරිසට බොහෝ කලක් හිතසුව පිණිස පවතී කියලා. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිකේ රැවටිලා මාර්ගේ වැරදිලා පත්‍රිකාවක් අරන් අපි ළඟට එනකොට අපි මේ මිනිස්සෙත් එක්ක හුරතල් වෙන්න කිව්වොත් හරියයිද? හරියන්නේ නැහැ. අපි කෙලින්ම අඬ ගහලා එයාත් එක්ක තරහ වෙන්නේ නැතුව එයා වාඩි කරලා එයාට කියන්න ඕනේ. පසුගිය දවස්වල එහෙම එකක් වුණා. මේ මගේ ළඟට ආවා තරුණෙක්. එයා විවාහ වෙලා ඉන්න ගෑන් ළමයාත් එක්ක. ඉතින් ඒකේ නම මොකද්ද කියලා හෙව ධම්මි කිව්වා. ඉතින් මම අහලා කතු මම හෙව ධම්මි උනේ කොහොමද යා? ඊට පස්සේ කිව්වා මේ තාත්තා බෞද්ධ කිව්වා. අම්මා තමයි කතෝලික. මං කෝ එහෙනම් යන්තම් ඉතින් ඔයගොල්ලන්ගේ තාත්තා පින්වන්ත කෙනෙක්ව බේරිලා හිටියේ ඒක. ඊට පස්සේ පිරිමි ළමයා තෙරුවන් සරණ ගිහිලා මං කිව්වා ඔයා ඇත්තටම මේ ධම්මිට ආදරේද? ආදරේ ගමක බොරු නොකිය ඉන්නේ. ආදරේ නම් මෙච්චර කල් මෙයාට තෙරුවන් සරණ දුන්නේ නැත්තේ මොකද? ඒකනේ වටිනම දේ. එතකොට තේරෙනවා මේ රට තෙරුවන අඳුනගෙන නැහැ. අඳුනගත්තනම් ඒක තමයි දෙන්නේ ඉස්සෙල්ලම. Taman යම්කිසි කෙනෙකුට ආදරේ නම් වටිනම දේනේ දෙන්න ඕනේ. ඒ වටින දේ තමයි තෙරුවන් සරණ. ඊට වඩා වටින දේ ලෝකෙ කොයිද හොයන්න තියෙන්නේ? මේ ලෝකේ යමෙක් සසර දුකින් මිදෙනවා නම් ආත්ම භාව 7කට මේ සංසාරේ කෙටි කර ගන්නවා නම් ඒ තෙරුවන් සරණ යන කෙනා නෙවෙයිද? තෙරුවන් සරණ යන කෙනා. එතකොට ආත්ම භාව 2කට කෙටි කර ගන්නවා නම් ඒ තෙරුවන් සරණ යන කෙනා නෙවෙයිද? තෙරුවන් සරණ යන කෙනා. එක ආත්ම භාවයකට කෙටි කර ගන්නවා නම් ඒ තෙරුවන් සරණ යන කෙනා නෙවෙයිද? මේ ජීවිතේ පිරිනවන් පානවා නම් ඒ තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙවෙයිද? එහෙමනම් ඊට වඩා වටින දෙයක් කොහෙද තියෙන්නේ ලෝකේ? දැන් මාලයක් මුද්දක මොකද්ද වටිනාකම? ඕක සුළු දෙයක්. වටිනාකමක් නැහැ. එහෙමනම් ආදරේ නම් මං කෝ ඔබ ආදරේ නම් මෙයාට ඔබ කර යුතු දෙයක. කියලා මං ඇහුවා බයිබලේ කියවද? කිව්වා. මං කොහෙද? අර අලුත් ටෙස්ටමේන්තුව. මං කෝ පරණ ටෙස්ටමේන්තුවත් කියවන්න. එතකොට ඔයාට හිතේ ඔයා ඊට පස්සේ දෙකම ඇස් වහගෙන දෙකම වීසිකලා දාන්නකො පැත්තකට. අපිට තියෙන්න ඕනේ එහෙම ශක්තියක් කතා කරන්න. ඊට පස්සේ මං කිව්වා ඇයි එහෙම කළ යුත්තේ? ඒකේ උගන්වනවා ලෙවිගේ පොත කියන කොටසේ මෝසෙස්ගේ පූජා කාණ්ඩේ දෙවියන්ගෙන් තෑගි ලබා ගන්න පූජාවල් පැවැත්වුවේ ඇති. පුල්ලි නැති හරක් නාම්බෙක් ගන්න ඕනේ. අරගෙන මේ හරක් නාම්බගේ බෙල්ල කපලා ඉලේ වලින් ආසනේ හොදන්න ඕනේ. ද බයිබලේ තියෙන එක මම මේ කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අයාගේ හරකගේ අර ගාත් ටික ඔක්කොම මස් ටික හොඳ ටික තෝරලා ඒකින් ඒක ගින්නට දාලා මිහිරි සුවඳක් කොට දෙවියන්ට පුදන්න ඕනේ. මේ දෙවියෙක්ද යකෙක්ද? අපේ වාසනාවටනේ අපි ওই ආගමෙන් ගැලවුනේ. ඕකට වැටෙන්නේ නැතුව. ඉතින් මම ඕවා කිව්වා. ඒ දරුවට කියලා කොයි මිත්‍යා දෘෂ්ටිය අතාරලා තිරුවන් සරණ යන්න කියලා. අන්නේ අපට ශක්තිය තියෙන්න ඕනේ තිරුවන් සරණ යන්න. දැන් ඒකේ උගන්වනවා බාබෙල්ගේ කොත කියලා එකක්. මම මේක කියන්නේ මේ බොහෝ අය අපේ රටේ දන්නේ නැති නිසා. බාබෙල්ගේ කොත කියලා එකක් ගැන උගන්වනවා. ඒකේ තියෙනවා මේ බැබිලෝනියාවේ අහස උසට ගොඩනැගිලි ගහගෙන යනකොට මිනිස්සු දෙවියන් වහන්සේ උඩ ඉඳලා බැලුවා. බැලුවාම දැක්කලා කිව්වා හිතනවා යා මෙවුන් ටික මම මවපු මිනිස්සු නෙමෙයි. දැන් මට තියෙන්නේ මුන් යන්න හදනවා. කියලා මොකද කරන්නේ? එයා කල්පනා කරනවා මේකට හේතුව මොකද්ද? එකම જાතියක් වශයෙන් සිටීම, එකම භාෂාවක් කතා කිරීම. එදා දෙවියන් වහන්සේ මොකද කළේ? જાතින් වශයෙන් වෙන් කළා, භාෂා වශයෙන් කොටස් කළා, සීසීකට දැම්මා කියලා. බයිබලයේ පිළිගන්නවා නම් මේ මිනිස්සු මේ ಜಾතිවාදයෙන් එන හැම කඳුලකටම හැම ලී බිදියකටම කවුද වග කිය යුත්තා? මං ඉතින් ওই ටික කියලා කිව්වා. ඒ පිස්සු ආගම අතාරින්න. අපි දැනගන්න ඕනේ මේ වගේ අන්‍ය තීර්ථකයන් අපි ළඟට එනකොට එයාට අධර්මයේ හැටියට පෙන්නලා දෙන්න.
බලන්න බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. මහා බුද්ධිමත් භවෙන් නිදහස් වෙච්ච අවබෝධ කරපු කෙනෙක්. උන්වහන්සේ දැක්ක මෙවුන්කාරයක් නැති බව. තමාගේ මෙවුන්කාරය කර්මය කියලා උන්වහන්සේ හොඳට අවබෝධ කළා. ඒ නිසා උන්වහන්සේ කර්මයෙන් නිදහස් වුණා. කර්මය ෂේ කළා. උන්වහන්සේ පෙන්නන්නේ ගහකාරක දිත්තෝසි පුනගේහන්න කාසි සබ්බාතේ පාසුකා බග්ගා ගහ කූටන් විසංකිතන් නේ. මං ගේ හදන වඩුව දැක්කා. දැකලා මොකද කළේ? ආයේ ඒ වඩුවට ගේ හදන්න දෙන්නේ නැහැ ආයේ. සංසාරේ නැමැති ගේ. විසංකාරගතං චිත්තං. සිත සංස්කාරයෙන් තොර කළා. තණ්හානං කය මජ්ජගා. තණ්හාව ඡේ කළා. ඔන්නේ යථාර්ථය. ඉතින් ඊබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ යන්නේ වේද පළවෙනි කාරණය. දෙවෙනි එක ඒ ශ්‍රී සද්ධර්මය සරණ යන්නේ වේද. ඒ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි පැහැදිලි අවබෝධයක් තිබිය යුතුමයි. එහෙම නැත්නම් රැවටෙනවා. මම දන්නවා අවංක මිනිස්සු ගොඩාක් නිවන් සොයාගෙන ගිහිල්ලා වෙන වෙන වැරදි මාර්ගවලට ගිහිල්ලා රැවටිලා මුලා වෙලා සෑහෙන පව්පුරව ගන්නවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ සද්ධර්මයේ පිළිබඳ අවබෝධ ඥානයක් නැතිකම නිසා. එහෙනම් සද්ධර්මයේ පිළිබඳ අවබෝධ ඥානයක් ඇති කරගත්තා නම් යමෙක් ඒ සද්ධර්මයේ දන්න කෙනා ධර්මයක් දන්නවා අධර්මයක් දන්නවා තෝරගන්න පුළුවන් එයාට. මෙන්න මේක ධර්මය, මේක අධර්මය, මේක වැරදි, මේක හරි කියලා මේ ඔක්කොම වෙන් වෙන් වශයෙන් තෝර බේර ගන්න ශක්තිය තියෙනවා. අන්න ඒකයි සද්ධර්මයේ ලක්ෂණය. ඉතින් ඒ නිසා ඒ සද්ධර්මය මුළු හදවතින්ම සරණ යන්නට දක්ෂ විය යුතුයි. ඒතර යම් කිසි කෙනෙක් ඒ සද්ධර්මයේ මුළු හදවතින්ම සරණ ගියාද අවිච්ඡ ප්‍රසාදයෙන් කාටවත් ඒ තමන්ගේ ධර්මයේ හොල්ලන්න බැරි වෙන්න ඕනේ. කාටවත් හොල්ලන්න බැරි විදිහට සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ තමයි. එතකොට කරුණු දෙකයි. තුන්වෙනි එක ආරි ශ්‍රාවකත්වයේ කෙරෙහි අවංකව තීරුම් අරගෙන ආරි ශ්‍රාවකත්වයේ සරණ යන්න ඕනේ. ආරි ශ්‍රාවකත්වය කියන්නේ සෝතාපන්න මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල කියන මාර්ගස්ත පලස්ත උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. සැබෑම ශ්‍රාවක පිරිස උන්වහන්සේලා සුපටිපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපදාවේ ගමන් කරපු පිරිස. උජුපටිපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නම් ඍජු ප්‍රතිපදාවේ ගමන් කරපු පිරිස. න්‍යායපටිපන්න න්‍යායානුකූල අවබෝධයක් පිණිස ගමන් කරපු පිරිස. සාමීචිපටිපන්න ඒ ධර්මේ පතුරවන පිරිස. ඒක අවබෝධයකින් සරණ යන්න ඕනේ. එතකොට දැන් කරුණ කීයද? 3යි. මේකේ හොල්ලන්නේ නැතුව කාටවත්ම තමන්ගේ මේ ශ්‍රද්ධාව ලෝකේ දෙවියන් බමුණු මරුන් සහිත ලෝකේ කිසි කෙනෙකුට සොලවන්න බැරි විදියට තමන් සරණ යන්න ඕනේ. ඔන්න සෝතාපන්න වෙන්න උවමනා කරන දේවල්. ඊළඟට යතෝකෝ ගහපති අරිය ශාවකෝ ඉමානි පංච බහ වේරානි රූපසන්තාලි හොಂತಿ කියලා තියෙනවා. මෙන්න මේ පංච බහ වෛරය ඇති කරන දේවල්, බහ වෛරය ඇති කරන කරුණු පහ සංසිඳවලා තියෙන්න ඕන. මොනවද බහ වෛරය ඇති කරන කරුණු පහ? පළවෙනි එක ප්‍රාණඝාතයෙන් වෙන්වීම. පානාතිපාතා පටිවිරතෝ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා නිකන් ඉන්නේ නෑ යා. සබ්බපාන භූතේසු හිතානුකම්පී විහෙරති. සියලු ප්‍රාණීන් කෙරෙහි අනුකම්පාවෙන් හිතානුකම්පාවෙන් වාසය කරනවා. එහෙමනම් එයා දුෂ්ටකම් කරන්නේ නැති, හිරිහැර හිංසා පීඩා කරන්නේ නැති කෙනෙක් නේද? ඔව්. ඊළඟට සොරකමෙන් වෙන් වී වාසය කරන කෙනෙක්. 2යි. ඊළඟට කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වී වාසය කරන කෙනෙක්. 3යි.
ඊළඟට බොරුවෙන් වෙන්නේ වාසය කරන කෙනෙක්. 4යි. ඊළඟට මත්පැනින් වෙන්නේ වාසය කරන කෙනෙක්. මේ මොනවද කිව්වේ අපි? පංචශීලය. මේ පංචශීලය නිකම්ම සීලයක් නෙවෙයි දැන්. තෙරුවන් සරණ ගිහිල්ලා තියෙනවා පැහැදිලි ලෙස. දැන් මෙයා මොන ශ්‍රාවකයෙක්ද? ආර්ය ශ්‍රාවකයෙක්. ආර්ය ශ්‍රාවකයාගේ සීලය මොකද්ද? ආරිකාන්ත සීලය. ආර්ය ශ්‍රාවකයාගේ සීලය ආරිකාන්ත සීලය. එයා සම්මා දිට්ඨියකින් යුතු සීලයක් එයාට තියෙන්නේ. මොකද එයාගේ සීලය පිනිස නැවතිච්ච එකක් නෙවෙයි. සීලබ්බත පරාමාසයක් නෙවෙයි. ඒ කියන්නේ සීලයක පිළිපදලා තව දේවල් එයා කරනවා. සීලෙන් නැවතිලා නැහැ. එයා සමාධිය වඩනවා, ප්‍රඥාව වඩනවා, විදර්ශනා වඩනවා, නුවණින් සිහි කරනවා, පටිච්චසමුප්පාදේ සිහි කරනවා, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තේරුම් ගන්න මේ ඔක්කොම කරනවා. සම්මා දිට්ඨිය පිහිටපු සීලේ, ආරිකාන්ත සීලේ. එතකොට එයාගේ සීලය නිරන්තරයෙන් මෙයා යහපත් ලෙස පිහිටා සිටින සීලයක්. එතකොට ඊළඟ එක යතෝ කෝ ගහපති අරිය ශාවකෝ අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ. ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දැකපු කෙනෙක්. ඔන්න ආර්ය න්‍යාය තමයි අපි දැන් දැකගත යුතු කොටස. ආර්ය න්‍යාය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ පටිච්ච සමුප්පාදයට. කුමකටද? පටිච්ච සමුප්පාදයට. පටිච්ච සමුප්පාදයෙන් කියවෙන්නේ මොකක්ද? මොකද්ද? අන්න හරි. දුක හට ගන්නා ආකාරය. ඒකෙ දුක පිනිස මේ හේතුඵල හැටියට මේ පැවැත්ම සකස් වෙවි යන ආකාරය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඉතින් මේ පැවැත්ම මේ ආකාරයට කියලා අවබෝධයක් නැත්තම් එයාට පුළුවන් ද නවත්තන්න? බෑ. මේ දුක සකස් වෙන ආකාරය දන්නේ නැත්තම් එයාට දුක නවත්තන්න පුළුවන්ද? බෑ. එහෙනම් අනිවාර්යයෙන් මෙයා දැනගන්න ඕනේ. දුක සකස් වෙන ආකාරය තේරුම් ගන්න එයා අවබෝධ කරගන්නවා මේක මේ Taman දුක් විඳින්නේ මැවුම්කාරයෙකුගේ සාපයකට ලක් වෙලා නෙවෙයි කියලා. අන්නේ තීර්ථිකයෝ එහෙම නෙමෙයිනේ. දැන් අන්‍යාගමිකව අඩනකට වැළවෙනකොට මොකද හිතන්නේ? මේ ඔක්කොම කාගේ කැමැත්තද? දේව කැමැත්තයි. අර කෙල්ලයි කොල්ලයි මැව්වනේ. අර කෙල්ලකුයි කොල්ලෙකුයි මැව්වා. මවල ගහක් පෙන්නලකෝ මේ ගහේ ගෙඩි කෑවොත් බලාගෙනයි. කෑවා දිහා ඉඳලා දුක් විඳිනවා. එතකොට ඒක මොකද්ද? ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක පැහැදිලිවම අසත්‍යයක්. ඉතින් මේ වගේ දෘෂ්ටි අසත්‍යයක් බව එයාට හේතුඵල ධහම තේරුම් යන්න තේරෙනවා. ඊළඟට තේරෙනවා දුක තමා විසින් කරපු එකක් නෙවෙයි. අනුන් විසින් කරපු එකකුත් නෙවෙයි. ඉබේ හටගත්තු එකකුත් නෙවෙයි. එහෙනම් මොකද්ද? හේතු නිසා සකස් වෙවි තිබෙන එකක්. ඒක ලෝක ධර්මයක්. හේතු නිසා සකස් වෙවි තිබෙන ලෝක ධර්මයක් හැටියට තමයි ජීවිතේ දකින්නේ. අන්න එහෙම දකින්ද සමර්ථ වුණාම අන්‍යයාට අවස්ථාව තියෙනවා හේතු නිසානම් සකස් වෙවි යන්නේ. මොකද කරන්න ඕනේ? හේතු නැති කරන්න ඕනේ. එතකොට සකස් වීම නැති වී යනවා. මෙන්න මේ කාරණේ තමයි යා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පොඩි ආර්ය න්‍යායට බොහොම ලස්සන සමීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ මූලික සූත්‍රයක්, මූලික සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඔස්සේ තමයි ඔක්කොම බලන්න තියෙන්නේ. ඒක අහලා තියෙනවද දන්නේ නැහැ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා.
ඒක තමයි ඒක ක්‍රියාත්මක වෙන මූල ධර්මය. අන්න හරි. ඒක වචනේ මූල ධර්මය. ඒ මූල ධර්මයට අනුව තමයි භව පැවැත්ම සකස් වෙලා තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ මෙය තිබෙන නිසා මෙය වේ. මෙය ඇති කල්ලි මෙය වේ. ඒකේ තේරුම ඉපදීම ඇති කල්ලි ජරා මරණ වේ. ඉපදීම ඇති කල්ලි ජරා මරණ නෑ කියන්න පුළුවන්ද? බෑ. ඉපදීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ජරා මරණ තියෙනවා. ඊළඟට තියෙන ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉපදීම හට ගැනීමෙන් ජරා මරණ හටගනී. දැන් අපිට ජරා මරණ නැද්ද? මොකක් හටගත්තු නිසාද? ඉපදීම හටගත්තු නිසා. ඉපදීම හටගත්තේ නැත්නම් ජරා මරණ කොයිද අපට? ඉපදීම හටගත්තු නිසා ජරා මරණ තියෙන්නේ. ඉපදුනේ ඇයි? ඇහෙන්නේ. පැහැදිලිව මම මේකයි කිව්වේ. ධර්මයේ සම්බන්ධයෙන් මතකද මම මුලින්ම කිව්වා අද උදේ ආර්ය ශ්‍රාවකෙක් වෙන කාරණා තුනක්. මොකද්ද? ආර්ය දර්ශනය, ආර්ය ධර්මයේහි දක්ෂ බව, ආර්ය ධර්මයේ හික්මෙන බව. එතකොට ආර්ය ධර්මයේ දක්ෂ බව හැටියට තියෙන්නේ ආර්ය ධර්මයේ අහලා දරා ගන්න ඕනේ. වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඒක තමයි ගලේ කෙටු අකුරු වගේ හිතේ පිහිටුවා ගන්න ඕනේ. රම්බඳුනක සිංහ තෙල් දැම්මා වගේ හිතේ පිහිටුවා ගන්න ඕනේ. ඒක දැන් අපි ඉගෙන ගන්නේ පටිච්ච සමුප්පාද ක්‍රමයේ. ඒක වරද්ද ගන්න හොඳ නැහැ. ඒකේ තියෙනවා ජාතිය කුමක් ප්‍රත්‍යෙන්ද? ඔව්. භවපච්චයා ජාති. දැන් එහෙනම් අපි ඉපදුනේ කුමක් මුල් වෙලාද? භවයක් නිසා ඉපදුනේ. දැන් අර සූත්‍රයට දාමු ඉමස්මේ සති ඉදන් ඔති මේ ඇති කල්ලි මේ වේ. භවයේ ඇති කල්ලි ජාතිය වේ. ඉපදීම වේ. භවයේ නිසායි ඉපදුනේ. භවයක් තිබුණ නැත්නම් අපිට ඉපදීමක් නැහැ. භවය හටගත්තු නිසා ඉපදීම හටගත්තා. දැන් මේ ලෝක ධර්මයක් නම් මේ අවබෝධ වෙන්නේ අපිට තේරෙනවා ඊට පස්සේ අනේ උපදින්න නම් එපා කී ප්‍රාර්ථනා කරලා බෑ. හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඔන්න ගින්නක් ඇවිලෙනවා. මේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා. අපි ගොම දානවා. ලෑලි කෑලි දානවා. මේව දදා අපි ගින්නට වදිනවා. උදේ හවස වදිනවා ගින්නට අනේ නිවියන් කියලා. නිවෙයිද? නෑ. යම් හේතුවක් නිසා නම් ගින්න ඇවිලෙන්නේ. ඒ හේතුව තියෙනකන් ඒ ගින්න ඇවිලෙනවා. යම් දවසක ඒ ගින්නට ඒ හේතුව නැතුව ගියා නම් ඒ ගින්න නිවිලා යනවා. ඔන්න ඔය සබහා දහමේ නීතියමයි මේ ධර්මතාවයටත් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම තියෙන්නේ කුමක් නිසාද එතකොට? භවය නිසා. දැන් මම මේවා කියන්නේ අර ආර්ය ශ්‍රාවකෙක් වෙන්න උවමනා කරන හික්පීම ඇති කරගන්න. දැන් මේවා එකින් එක ගලේ කෙටු අකුරු වගේ මතක තියාගන්න ඕනේ. පටලැවෙන්නේ නැති වෙන්න. භවය නිසා. භවය කිව්වේ මොකද්ද? විපාක පිනිස කර්ම සකස් වීමට තමයි භවය කියලා කිව්වේ. විපාක පිනිස කර්මය සකස් වුණා. අපේ කර්ම සකස් වුණා විපාක පිනිස. දැන් ඔන්න ඒක තේරෙනවනේ. එහෙමනම් කියන්නේ දැන් විපාක පිනිස කර්ම සකස් වුණා. ඒ කර්ම විපාක විඳින්න තියෙන කොහෙ ගෑවිලාද? මිනිස් ලෝකයට ඇවිල්ලා විපාක විඳින කර්ම අපට තිබුණේ සකස් වෙලා. ඒ නිසා අපි කොහෙද ආවේ? මිනිස් ලෝකෙට ආවා. දැන් ඊළඟට අපිට සකස් වෙලා තියෙනවා නම් කර්ම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා විඳින්න කොහෙද යන්නේ? දෙව්ලොව යනවා. ඊළඟට අපිට විපාකයේ පිණිස කර්ම සකස් වෙලා තියෙනවා නම් කර්ම භව කියන්නේ කර්ම සකස් වෙලා කියන්නේ භවයේ සකස් වෙලා තියෙනවා නම් പ്രേත ලෝකෙ ගිහිල්ලා විඳවන්න പ്രേත ලෝකෙ යනවා. විපාක පිණිස කර්ම සකස් වෙලා තියෙනවා නම් තිරිසන් ලෝකෙ ගිහිල්ලා විඳින්න තිරිසන් ලෝකෙ යනවා. විපාක පිණිස කර්ම සකස් වෙලා තියෙනවා නම් නිරේ ගිහිල්ලා විඳවන්න නිරේ යනවා.
ඒතකොට මතක තියාගන්න ඕනේ එහෙනම් අපිව ඇදගෙන යන බලවේගයක් තියෙනවා. තිරිසන් ලෝකෙට ඇදගෙන යන බලවේගයක් තියෙනවා. പ്രേත ලෝකෙට ඇදගෙන යන බලවේගයක් තියෙනවා. අපායට ඇදගෙන යන බලවේගයක් තියෙනවා. තිරිසන් ලෝකෙට මේ ඇදගෙන යන බලවේගයක් තියෙනවා. මෙබඳු ලක්ෂණයක් අපේ හිතේ පවත්වමින් ඒකට ඉඩ දුන්නොත් එහෙනම් අපි හැමදාම පුතත්ජන තමයි. එතකොට ඒ ලක්ෂණය තියෙන්නේ භවය තුල. භවයෙන් තමයි තීරණය වෙන්නේ. විපාක පිණිස කර්මයේ සකස් වීම තුල තමයි සකස් වෙන්නේ. එහෙමනම් ඒක හැදෙන්නේ කොහෙද? චේතනාවේ තමයි හැදෙන්නේ. එහෙමනම් අපි වැඩිපුර බුදුරජාන් වහන්සේකයි පුළුවන් තරම් පින් රැස් කරන්න කියලා තියෙන්නේ. පුළුවන් තරම් පින් කරන්න කියලා තියෙනවා. ඒ අතරේ පින් විතර කරගෙන ඉන්න තියෙන්නේ. ඊළඟට පුළුවන් තරම් සතර සතිපට්ඨාන කුසලයේ වඩන්න ඕනේ. මොකටද? පින් කරන්නේ මොකටද? පින් බලවත් කරගත්තාම අකුසල බලවේග වලට මතුවෙලා සතර අපාය ගෙනියන්න බෑ. ඔන්න රැකිනවා මේ පැත්තෙන්. එතකොට සුගති සංඛ්‍යාත ලෝකයක උපදිනවා. ඊට පස්සේ කුසලයේ වඩන්නේ මොකටද? භවෙන් නිදහස් වෙන්න. දැන් තේරුණාද? ඉතින් ඒවා අවබෝධයකින් තොරව නම් කළා නිවන් දැකිලි බොරු. ඒක අවබෝධයකින්මයි කරන්න තියෙන්නේ. ඉතින් එහෙම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් භවයක් සකස් වෙන නිසා උපතක් තියෙන්නේ. දැන් අපේ ජීවිතවල අපි ගත්තොත් මෙතන ඉන්න සියලු දෙනාම ජීවිතේ එක කඳුලක් හරි හෙලලා තියෙනව නේද? බොහෝම මනසින් දුක් විඳලා තියෙනවනේ. මේ ලෝකේ කවුරුත් එහෙමයි. ඒ නිසා අපි මේ ලෝක ධර්මයේ තේරුම් අරගෙන හැමෝම දුක් විඳිනවා. මේක නවත්තන්න ඕනේ. මේක කර්මයේ විසින් අපි වැදගෙන යන එකක්. කර්මයේ මේ ලක්ෂණේ අපි නවත්තන්න ඕනේ බුද්ධිය පාවිච්චි කරලා. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙන භවය කියන එක ඉබේ හටගත්තු එකක් නෙවෙයි. ඒ කියන්නේ විපාක පිණිස කර්ම සකස් වුනේ ඉබේ නෙවෙයි. ඒකත් හේතුවක් නිසා. මොකක්ද හේතුව? උපාදාන පත්‍ය භවෝ. උපාදාන හේතු කොටගෙන භවය හටගනී. උපාදාන හේතු කොටගෙන භවය හටගනී. එහෙනම් භවයක් හැදුනේ කොමක් නිසාද? උපාදාන නිසා. උපාදාන හතර ආකාරයි. මොනවද? කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. දැන් බලන්න දැන් අපි මේ කතා කරන කොටස ඇස් දෙකට පේන කොටසක්ද? ඇස් දෙකට අල්ලන්න බෑ. දැන් ඉපදීම කියන එක ඇස් දෙකට පේනවා. නේද? ජරාව කියන එක ඒකත් පේනවා. රෝග පීඩා ඒකත් පේනවා. මරණය පේනවා. එතකොට ඉපදීම නිසා ජරා මරණයි තියෙනවා කියන එක යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉපදුනේ ඇයි කියන කාරණේ පේනවද? අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. උන්වහන්සේට විතරයි මේක අහුනේ. කවුරුත් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. උන්වහන්සේ තේරුම් ගත්තේ ඉපදුනේ තමාගේ කැමැත්තෙනුත් නෙවෙයි. අනුන්ගේ කැමැත්තෙනුත් නෙවෙයි. ඉබෙත් නෙවෙයි හේතුවක් නිසා. ඒ තමයි භවය. භවපත්‍ය ජාති. භවය නිසා ඉපදුනා. ඊළඟට උන්වහන්සේ දැන් ඉතින් අර අපිට නොපෙනෙන පැත්ත තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. භවය කොමක් නිසාද ඇති වුනේ? උපාදාන නිසා. උපාදාන කිව්වේ දැඩි කොට අල්ලා ගැනීම කරන්න කතෘ කෙනෙක් ඉන්නවද? දැඩි කොට අල්ලා ගන්නවා කිව්වොත් ඊළඟට අපිට අහන්න ප්‍රශ්නේ මොකද? කවුද අල්ලගන්නේ? දැඩි කොට අල්ලා ගැනීම නෙමෙයි. දැඩි කොට බැඳී යාම. ඒක සිද්ධියක් විතරයි. කරන කෙනෙක් නෙමෙයි ඒක. ඒක සිද්ධියක්. ඒකේ කර්තෘත්වයක් නැහැ. සිදුවීමක් තියෙනවා.
දැන් අපි ඉන්නවා සත්‍ය පුද්ගලික කියලා කොටසක් ඉන්නවා. දැන් අපි වීරිය කරනවා, උත්සාහ කරනවා, වලකිනවා, ඒ ඔක්කොම කරනවා. නැත්නම් මොනවා කළත් මූණ දෙන්නේ සිද්ධි ධාමයකට. මූණ දෙන්නේ හේතුඵල ධර්මයකට. ඒකට උන්වහන්සේ පාවිච්චි කරන්නේ ධම්මට්ඨිති ධම්ම නියාමතා. මේක ධර්ම නියාමයක්. මේක නියාම ධර්මයක්. නියාම ධර්ම තියෙනවා අහලා තියෙනවනේ. දැන් ගහක් පැලවෙන්නේ නියාම ධර්මයක් නිසා. ඔව් අන්න ඒ වගේ මේක ධර්ම නියාමයක්. ධර්ම නියාමයක්. ඉතින් උපාදාන හතර කාම, ditthi, සීලබ්බත, අත්වාද. ඕවා මතක තියාගන්න ඕනේ. මේ උපාදාන දන්නේ නැත්නම් අපි නිදහස් වෙන්න බෑනේ. අපි තේරුම් ගන්න ඕනේ මේ ක්‍රියාකාරීත්වය තුළ එහෙනම් මෙහෙම මේක හේතුඵල ධර්මයක් තියෙන්නේ කියලා. ඒක තේරුම් ගත්ත දවසේ සක්කාය දිට්ඨිය නැතු යනවා. එතකොට සෝතාපන්න. කාම උපාදාන කිව්වේ මොකද්ද? කාම කිව්වේ මොනවද? ඔව් පංචකාම මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඔය පහ. ඔය පහට බැඳී යාම. දැන් කියන්නේ ඔය පහට බැඳී ගිහිල්ලාද නැද්ද අපි? බැඳී ගිහිල්ලා. එහෙනම් එක උපාදානයක් තියෙනවා. ඊළඟ උපාදානය මොකද්ද? දිට්ඨි උපාදානය. දිට්ඨි කියන්නේ මතවාද විමසීමකින් තොරව ඔහි ග්‍රහණය කර ගැනීම, ග්‍රහණය වී යාම. මතවාද වලට බැඳීම. ඒක වෙනවද නැද්ද? ඒකත් වෙනවා. එහෙනම් ඒකත් තියෙනවා. සීලබ්බත උපාදාන. සීල වෘත වලට බැඳී යාම. තියෙනවද නැද්ද? ඒක නම් ටිකක් අර අපි දැන් ආර්ය ධර්මයේ ශ්‍රවණය කළා. ඒකේ ටිකක් අඩුවක් තියෙනවා නේද? නමුත් කවුරු හරි කිව්වොත් එහෙම බැරි වෙලාවත් මරණාසන්න වෙච්ච වෙලේ උඹලකට එහෙම කාලා තියෙනවද? තියෙනවා. එහෙනම් ඉතින් ඉවරයි ඔයා ප්‍රාණඝාතයට අහු වුණා කියලා. එතකොට ඒක පිළිගන්නවා සීලබ්බත පරාමාස තිබ්බනම්. අනේ මගේ අතින් එහෙනම් මම පව් කරගෙනනේ කියලා. අන්න සීලබ්බත පරාමාස හැදෙනවා එකපාරට. ඒ ලක්ෂණේ තියෙනවද හිතේ? නැත්තම් හොඳයි. ඊළඟ එක අත්වාද. මමය මාගේ මට අයිති කියලා හිත ඇතුලේ මුල් ඇදලා තිබීම. මුල් තියෙනවද? එහෙනම් උපාදාන තියෙනවා. උපාදාන තියෙනවා නම් භවය තියෙනවද නැද්ද? භවය තියෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම තියෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම තියෙනකන් ඉපදීම සිද්ධ වෙනවද නැද්ද? ඔන්න භයානක தත්ත්වය. උපාදාන ඉබේ හටගත්තු එකක්ද? නෑ. උපාදාන හේතුවක් නිසා. මොකක්ද හේතුව? තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ ඕනකම, ආසාවක් ඇතිවීම. තෘෂ්ණාව ඇති වෙන්නේ ඇයි අපිට? අපිට බැරිද තෘෂ්ණාව ඇති කරගන්න නැතු ඉන්න? තෘෂ්ණාව ඇති වෙන්නේ ඇයි? අවබෝධයක් නිසාද, අවබෝධයක් නැති නිසාද? අවබෝධයක් නැති නිසා. තෘෂ්ණාව ඇති වෙන්න හේතුව මොකද්ද? දැන් කියන්න බලන්න, Tamanට එපා වෙච්ච දෙයකට තෘෂ්ණාව ඇති වෙලා තියෙනවද? නැහැ. Tamanට පීඩාව ලැබෙන දෙයකට තෘෂ්ණාව ඇති වෙලා තියෙනවද? ලැබිලා තියෙන්නේ නම් ආස්වාදයක් ලබා දීපු දෙයට නේද? ආස්වාදයක් ලැබිච්ච දෙයටයි ඇලීමක් ඇති වෙන්නේ. ආස්වාදය කියන එක මතක තියාගන්න ලෝක ධර්මයක්. ඒක මලක් වගේ. අපි ගම්ම මල. මලක අවස්ථා කීයක් තියෙනවද? සෑහෙන අවස්ථා ගන්නත් පොහොට්ටුව වෙනවා. ඊට පස්සේ පොහොට්ටුව කාලේ සුවඳයිද? නෑ. ඊට පස්සේ මල
මෝරලා ඊට පස්සේ පෙති විහිදලා සුවඳ හවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මලට? මල පරවිලා යනවා. දැන් ගම්මු ආහාරයක්, ගහක පළතුරක්. පළතුරේ චූටි ගැටිය හැදෙනවා. හැදිලා ඒ ගැටේ ලොකු වෙලා මෝරලා ඊට පස්සේ ඒක ඉදෙනවා. ඊට පස්සේ කුණු වෙනවා. ඊට පස්සේ වැටෙනවා. වැටලා කුණු වෙනවා. එහෙනම් මේ හැම දෙයකම යම් අවස්ථාවක් තියෙනවා ආස්වාදයේ තියෙන. ඔය ආස්වාදයේ තියෙන දේ ආස්වාදයේ තියෙන කාල පරිච්ඡේදයේදී අපි ඇල්ලලා තියෙන්නේ. එහෙනම් සතර මහා ධාතුන්ගේ ආස්වාදයේ තියෙනවද නැද්ද? තියෙනවා. විඳීම තුල ආස්වාදයේ තියෙනවද නැද්ද? තියෙනවා. හඳුනා ගැනීම තුල ආස්වාදයේ තියෙනවද නැද්ද? තියෙනවා. චේතනාවක ආස්වාදයේ තියෙනවද නැද්ද? තියෙනවා. තේරුම් ගන්න දැනීමක ආස්වාදයේ තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට මොකද වුනේ? අපි රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, සිතිවිල්ලේ ආස්වාදනීය අවස්ථාවට ඇලෙනවා. ඉතින් හැමතිස්සෙම අපේ හිතේ තියෙන්නේ අපි කියමු අපේ හිතේ ඇල්ම නැති වෙලාවක් තිබ්බනම් ආස්වාදේ හට ගන්න වෙලාවට ඇලෙන්නේ නැහැ. නමුත් අපිට ඇල්ම නැති වෙලාවක් නැහැ. ඒ නිසා ඕනම වෙලාවක ආස්වාදේ හට ගන්නවද ඒ හැම වෙලාවෙම ඇලෙනවා. එහෙනම් අපිට තේරෙනවා තණ්හාව හැමතිස්සෙම තියෙන එකක්. තණ්හාව හැමතිස්සෙම තියෙනවා නම් උපාදාන හැමතිස්සෙම තියෙනවා. උපාදාන හැමතිස්සෙම තියෙනවා නම් විපාක පිණිස කර්ම සකස් වීම හැමතිස්සෙම තියෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම හැමතිස්සෙම තියෙනවා නම් යලි ඉපදීම හැමතිස්සෙම තියෙනවා. ඒ නිසා දැන් මැරුණොත් දැන් උපදිනවා. තේරුණාද කීපයක? එතකොට මේ තණ්හාව ආස්වාදයෙන් ඇලීම ඉබේ සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. ඒ ආස්වාදයේ තිබුණේ මොකේද? වින්දනයක් ලැබලා දුන්නා. ආස්වාදයෙන් කලේ මොකද්ද? වින්දනයක් ලැබලා දුන්නා. ඒ වින්දනයේ තිබිච්ච නිසා තමයි අයින් දැකලා වින්දනයට අහු වුණා. කනෙන් අහලා වින්දනයට අහු වුණා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළා වින්දනයට අහු වුණා. දිවට රස විඳලා වින්දනයට අහු වුණා. කයට පහස ලැබලා වින්දනයට අහු වුණා. සිතෙන් හිතා වින්දනේ ලබනවා. දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එලි මහණේ වැඩ සිටියා. ඒ වෙලාවේ මේ ගඳ කිලිය ඉස්සරහා පහන් පත්තු කොල්ල තිබුණේ. ලයිට්ස් නෑනේ ඒ කාලේ. පහන් පත්තු කොල්ල තිබුණේ තෙල් පහන්. ඒ වෙලාවේ ඒ පහන් වලට එනවා මොකද ඉන්නේ පහන් සිල හොයාගෙන. පළඟැටියෝ ඇවිල්ලා කැරකි ඇවිල්ලා මොකද කරන්නේ? පහන් සිලේ ගාවට ගිහිල්ලා වැටිලා මැරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා බලන්න. අන්න ওই විදිහ තමයි කිව්ව සියලුම ලෝක සත්‍යයට වෙලා තියෙන දේ. ওই විදියයි කිව්ව සියලුම ලෝක සත්‍යයට වෙච්ච දේ. ජීවිතේ ප්‍රශ්න මතුවෙනකොට අපි හිතන්නේ නෑ අපි ප්‍රශ්න දුරදිග ගෙනියයි කියලා. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නෑ ඉච්චර දුරදිගයයි කියලා අපි. එක්තරා අවස්ථාවක මොගලන් හාමුදුරුවෝ මම මේක නිතර කියලා තියෙනවා. මොකද දුරදිග ගියා යා හිතපු නැති දෙයක්. ඒක තමයි මුගලන් මහරහතන් වහන්සේ පාරේ වඩිනකොට ඇහුණ කෑ ගහනවා. බඩගිනි කියලා කෑ ගහනවා. බැලුවාම ආච්චි කෙනෙක්. කටුයි හමයි විතරයි. කවුද කියලා ඇහුවා. අනේ මම මේ පෙරේතියක් කිව්වා. පෙරේත ලෝකෙ කෙනෙක් දර්ශනය වුණා මුගලන් හාමුදුරන්ට. පෙනී හිටියා. ඉතින් ඇහුවා මේ ඇයි මේ අනේ මමත් ඔය වගේ මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක් කියලා කිව්වා. අයියෝ මනුස්ස ලෝකෙ හිටියනම් අවාසනාවන්ත තැනැත්ති මොකද්ද ඔය කරගත්තේ? අනේ ඒක නේන්නම් මමත් හොඳට කාලා බීලා ධනවත් පවුලක හිටපු කෙනෙක් කිව්වා. ඒ මොකද්ද කරගත්තේ කියලා ඇහුවා. අනේ මට පුතාලා දෙන්නෙක් හිටියා. මම මේ දෙන්නගේ හයිය හිතට අරගෙන මගේ ස්වාමියාව ගෙදරින් එළෙව්වා. ස්වාමියා මොකද කළේ? මට පාඩමක් උගන්වන්න වෙන කාන්තාවක් දිනාවා. ඒ කාන්තාවට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මට හොඳටම කීර්ති ගියා. දැන් ඉතින් දීපල බෙදෙනවා.
දැන් අපේ රටේ තියෙන මේ જાති ප්‍රශ්නේ දීපල බෙදෙනවා. මේ නිසා මේ පොඩි එකා ලැබුණොත් තමයි මේ දීපල වලට අයිති කියන්නේ ඉන්නේ කියලා මොකද කළේ? අර දරුගැබ වැටෙන්න හොරාට බෙහෙත් දුන්නා. ඊට පස්සේ මොකද වුනේ? ඒ පිරිස අල්ලගෙන වට කරගෙන අහලා තිනවා තිගේ වැඩක් නේද මේ? ඉතින් කියලා තිනවා අයියෝ නෑ මගේ දෙයක් නන් නෙවෙයි මම එහෙම කළා නම් උපනුපන් ආත්මේ මම දරුවන් වදලා කණේ කියක් වෙන්න ඕනේ කියලා Tamanටම සාප කරගෙන දැන් වැළපෙන්න ගත්තලු. අනේ මට ඉවස ගන්න බෑ බඩගින්න. මට උදේට දරුවෝ 5ක් ලැබෙනවා මම 5ම කනවා. හවසට 5ක් ලැබෙනවා ඒ 5ක් කනවා. බලන්න ජීවිතේ මනුස්ස ජීවිතේ ගෙව්වා. දැන් මේ ඥාතින් දන්නවද මෙයා විඳින දුක? කවුරුවත් දන්නේ නැහැ. දැන් එහෙමනම් പ്രേත ලෝකේ තත්ත්වේ අපි මේ ලෑස්ති වෙනවා ගන්ධබ්බ වෙලා එනකම් බලන් ඉන්න. පොත්පත් ලියනවා. ෆොටෝ ගන්න ලෑස්ති ගන්ධබ්බයන්ගේ. ඒතර අපි කොච්චර අවිද්‍යාවකද ඉන්නේ එහෙනම්? දැන් එහෙමනේ പ്രേත ලෝකේ ගැන විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඊබඳු එක්කෙනෙකුට පිනක් දහමක් දීලා අනුමෝදන් කරන්න නම් අපිට කොච්චර මානසික බලයක් තියෙන්න ඕනේද? ඒ කරා පින යවන්න. කොච්චර පිරිසිදුකමක් තියෙන්න ඕනේද? ඉතින් ඒකෙන් තේරෙනවා මේ අපි හිතන ලෝකෙ නෙමෙයි තියෙන්නේ. ඔන්න බලන්න හිතපු නැතිව දුර දිග යන හැටි මේ ජීවිතේ. පුතග්ජන ජීවිතේ භයානක කමනේ. එයා මාර්ගඵල ලැබලා හිටියනම් සමහරට ඔය අපි කිව්ව ඊට පස්සියා මාර්ගඵල ලැබුවා කියලා. දැන් අඟුලිමාලත් ධර්මාබෝධි කළානේ. එහෙනම් ඉතින් ධර්මාබෝධි කරන්න පුළුවන් නේ. ඒ අවස්ථාව අහිමි වෙලා වැරිච්ච නිසායි ඒක වුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා වේදනාව විඳීම හටගන්නේ හේතුවක් නිසා. හේතුවක් නැතුව විඳීම හටගන්නේ නැහැ. විඳීම හටගන්නේ හේතුවක් නිසා. මොකද්ද හේතුව? ස්පර්ශය. ස්පර්ශය කිව්වේ එකතු වීම. මොකක්ද එකතු වෙන? ඇහි ස්පර්ශය මොකක්ද? ඇහැයි රූපයයි සිතයි එකතු වීම. ඔන්න ප්‍රශ්නේ හැදෙන තැන. කනයි ශබ්දයයි සිතයි එකතු වීම ස්පර්ශය. ඒකෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න හැදෙන්නේ. නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වීම. දිවයි රසයයි සිතයි එකතු වීම. කයයි පහසයි සිතයි එකතු වීම. සිතයි සිටිවිලි දැනීමයි එකතු වීම. දැනීම තමයි එතන තියෙන සිත. ඔන්න එකතු වෙච්ච ගමන් විඳීමක් හට ගන්නවා. විඳීම හටගත්තු ගමන් දැන් තමා කියලා ඔක්කොම පිළිගන්න තියෙන්නේ. පිළිගන්නවා. ඊට පස්සේ විඳිනේ පස්සේ දුවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විපාක පිණිස කර්ම හැදෙනවා. ඔච්චරයි වෙන්නේ. ඉතින් මේ න්‍යාය ස්පර්ශයෙන් පැනලා යන්න පුළුවන් කොහොමද? ස්පර්ශය නිරුද්ධ කරන්නේ කොහොමද? තණ්හාව දුරු කිරීමෙන්. එහෙම නැතු ස්පර්ශය නිරුද්ධ කරන්න ක්‍රමයක් නැහැ. අරමුණු නොගෙන සිටීමෙන් නෙවෙයි. දැන් ඕක ඇහුවාම ධර්මයේ හරියට ඉගෙන ගත්ත නැති කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් ඇහැයි රූපයයි සිතයි නම් ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි හිතන්නේ ඇහැයි රූපයයි අතහැරියන හරිනේ. ඇහැයි රූපයයි සිතයි කියන්නේ අරමුණු ගන්නතු හිටියන හරිනේ. දැන් අරමුණක් ඇති වෙච්ච ගමන් ප්‍රශ්නේ තියෙන්නේ. අන්න එහෙම හිතුවොත් වරදිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පුරුදු කරන්නේ මොකද්ද? තණ්හා නිරුද්ධ කරන්නද? නෑ. අරමුණු නොගෙන ඉන්න. අරමුණු නොගෙන ඉන්න පුරුදු කළා මේ අද රටේ උගන්වන ඒවා මම මේ කියන්නේ. අරමුණු නොගෙන ඉන්න පුරුදු කළා ඊට පස්සේ අරමුණු නොගෙන නිින්ද ගියා වගේ ඔය ඉන්න පුළුවන් පැයක් හමාරක්. ඔන්න ඒකට කියනවා පල්ල සමාපatti කියලා. නෑ ඒක ඇත්තක් නෙවෙයි. මේක මාර්ගයේ වැරදීම. අපි කරන්නේ අරමුණු නොගෙන ඉන්න එකද අරමුණේ තිබුණා ආස්වාදයට බැඳෙන ලක්ෂණයක්. ඒ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. අපි යථාර්ථය නොදැකීම නිසා අපි මොකද කරන්න හදන්නේ? ඒ අරමුණ විමසලා
ඒකේ ඇත්ත తත්ත්වය දැකලා විද්‍යාව පහල කරගෙන අවිද්‍යාව දුරු කරගෙන නොඇලී සිටින්නයි මේ ඉගෙන ගන්නෙ. ඒතර තමයි තණ්හා හේතුව නසන්න පුළුවන් වෙන්නේ. ඊළඟට එතකොට මේ ස්පර්ශය තියෙන කුමක් නිසාද? ආයතන හයක් නිසා. ඇස කන නාසය දිවකය හිත නිසානේ. දැන් ඉපදුනා කියන්නේත් ඕක නේද? ඇස කන නාසය දිව ශරීරයේ සිටින අපිට ලැබුණේ ඉපදුනා කියලා. වැඩපුර ඉන්ද්‍රියක් ලැබුණාද? නෑ. දැන් නම් අර සිරිවර්ධන කියාගෙන යනවා මේ මොකද්ද? විශ්වමන කියලා එකක්. අර මේ සුද්දන්ට වැරදුනානේ. පුතඥ මිනිස්සු දන්නේ ලෝක ධර්ම. කොස්මික් කොන්සෙප්ට්නස් කියලා හදාගෙන කොස්මික් එකක්. කොස්ම කරගෙන වැඩේ කොස්. ඊට පස්සේ ඒ මිනිස්සු සම්පූර්ණ විශ්ව කොන්සස්නස් හදාගෙන කොස්මික් එකක් කියලා විශ්වමනට මේ මන එකතු කරනවා. මොනතරම් අවිද්‍යාවක්ද? අමු කොස් මැටි කොස්. අටු කොස් වෙන්නේ නැති. ඉතින් එහෙම කරගෙන තියෙන්නේ මොකද? එතකොට කී දෙනෙක් නම් ධර්මයේ නොමග යනවාද? දැන් තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරයේ සිට ඉපදුනා කියන්නේ මොකක්ද උනේ? ආයතන හය තියෙන නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙන නිසා විඳීම ඇති වෙනවා. විඳීමේ ආස්වාදය තියෙන්නේ. විඳීම තියෙන නිසා ඇලීම හට ගන්නවා. ඇලෙන නිසා බැඳෙනවා. බැඳෙන නිසා කර්ම සකස් වෙනවා විපාක පිණිස. කර්ම විපාක පිණිස සකස් වෙන නිසා උපදිනවා. තේරුණාද? ඉතින් මේ ආයතන හය ඉබේ හටගත්තද? දැන් අපි ඉපදුනා. ඉබේද ඉපදුනේ? ඉබේද හටගත්තේ? නෑ. උන්වහන්සේ පෙන්වන්නේ කුමක් ප්‍රත්‍යින්ද ආයතන හය හටගන්නේ? නාම රූප පත්‍ය සලආයතන. නාම කියන්නේ මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. වරද්ද ගන්න එපා. පංච උපාදාන ස්කන්ධ දෙකට බෙදන්න ලෑස්ති වෙන්න එපා. නාම රූප කියලා. රූපස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නාම කියලා බෙදා ගන්න එපා. ඒක මේ පසු කාලීන ග්‍රන්ථ වලට ඇතිවෙච්ච වැරදීමක්. ඒක මේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ඇතිවෙච්ච වැරදීමක්. සීවස් ගණනක් තිස්සේ දහස් ගණන් නෙමෙයි සීවස් ගණනක් තිස්සේ ඇතිවෙච්ච වැරදීමක්. පංච උපාදානස්කන්ධය බලන ක්‍රමයයි නාම රූප බලන ක්‍රමයයි පටිච්චසමුපාද බලන ක්‍රමයයි පටලවා ගන්න එපා. මොන ක්‍රමයකින් බැලුවත් මේ බලන්නේ මොකක් ගැනද? දුක්ඛාරි සත්‍ය මේ බලන්නේ. දුක්ඛාරි සත්‍ය බලන්නේ. මොන ක්‍රමෙන් බැලුවත් බලන්න තියෙන දුක්ඛාරි සත්‍ය. ඉතින් දැන් මේ දුක්ඛාරය සත්‍ය තමයි පංච උපාදානස්කන්ධ හැටියට බලන්න තියෙන්නේ. ආයතන හැටියට බලන්න තියෙන්නේ. පටිච්ච සමුප්පාද හැටියට බලන්න තියෙන්නේ. මොකින් බැලුවොත් අපි මේ දුක නිදහස් වෙනනේ මේ අවබෝධ කරගන්න හදන්නේ. ඊට පස්සේ ඒක පටලව ගන්න එපා. ස්කන්ධ වශයෙන් බලනකට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට බලන්න ඕනේ. ආයතන වශයෙන් බලනකට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට බලන්න ඕනේ. පටිච්ච සමුප්පාද වශයෙන් බලනකට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට බලන්න ඕනේ. ඒතර කාගේද මේ ක්‍රම? බුදුරජාණන් වහන්සේගේ. අපි කවුද? අපි ශ්‍රාවකයෝ. අපි ඒක සංස්කරණය කරන්න යන්න හොඳ නැහැ. අපි ශ්‍රාවකයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය. නාම කිව්වේ මොනවද එතකොට? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. අපි තවදුරටත් කියනනම් පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන. කොහොම කිව්වත් ඔය පහ. එතකොට විඳීම අපි කලින් කතා කරපු එකක් නේ. සංඥාව ඉතින් තියෙනවා. අඳුනා ගන්න එකනේ. චේතනාව කලින් කතා කළා. විපාක පුනිස කර්ම සකස් වෙන්නේ මොකෙන්ද? චේතනාවෙන්. පස්ස කතා කළේ නැද්ද අපි? ඒකත් කතා කළා. මානසිකාර
සිත පවත්වන්න පුළුවන් බව. සිත ක්‍රියාත්මකව පවත්වන්න පුළුවන් බව මනස්කාර. ඒක නිසා අපි මේ හිතන්න පුළුවන් මේ ඔක්කොම කරන්න පුළුවන් තීරුම් ගන්න පුළුවන් මනස්කාර නිසා. ඒ පහ එකට තියෙන්නේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. ඊළඟට රූප. රූප කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේවල්. මේවායේ ක්‍රියාකාරීත්ව නිසා ලැබුණේ මොනවද අපිට? ඇස, කන, නාසය, දිව, කය, සිත. එතකොට මේවා පැරණි කර්මයට අයිති නැද්ද? අයිති. පැරණි කර්මයක බලපෑම නිසායි මේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ සිත හැදුනේ. ඒ නිසානේ එක එක්කිනාගේ ආකල්ප වෙනස්, තේරුම් ගැනීම වෙනස්, ඇඟපතේ පිහිටීම වෙනස්, හිතේ කල්පනාවල් වෙනස්. කර්මානුරූප හැදිලා තියෙනවා. ඉතින් මේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ආයතන 6. නාම රූප කුම ප්‍රත්‍යයෙන් හටගන්නේ? විඥාණය ප්‍රත්‍යයෙන්. විඥානේ තනිව පවතින එකක්ද? නෑ. විඥානේ තනිව පවතින්නේ නෑ. මම උදාහරණයක් පෙන්නලා තියෙනවා බීජ සූත්‍රයේ උන්වහන්සේ පෙන්නලා තියෙනවා විඥානේ පවතින්නේ රූප වේදනා සංඥා සංකාර කියන හතරත් සමග. විඥානේ බීජයක් වගේ. වේදනා සංඥා සංකාර කියන හතර පොළව වගේ. දැන් අපි කියන හොඳ සාරවත් පොළවක් තියෙනවා. මේ පොළොවට බීජයක් දානවා. පැලවෙයිද වතුර නැතුව? වතුර ඕනේ. වතුරෙන් තමයි මේක තෙත් කර කර සාරේ උරන්න හදන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බීජයෙන් යටට මුලක් අදිනවා. ඒ මුල මොකේද අදින්නේ? සාරේ උරා ගන්න. උඩට ගහ වැඩෙනවා. ඒ වගේ තමයි අපිටත් අනුසේ ධර්ම වලින් පුළුවන් තරම් සාරේ උරා ගන්න. මොනවද සාරේ? කර්මය, අවිද්‍යාව, තණ්හාව තමයි. ඕවෙන් පෝෂණය වෙවි හැදෙන්නේ මොනවද? දුක නැමැති පංච උපාදානස්කන්ධය. දුක නැමැති ආයතන 6. මේවා තමයි හැදෙන්නේ. ඉතින් මේ විඥානේ තනියම පවතින්නේ නැහැ. විඥානේ පවතින්නේ නාම රූපයන්ගෙන් හට ගන්නවා විඥානේ. විඥාන නිසා හට ගන්නවා නාම රූප. විඥානේ හට ගන්නවා 6 තැනක. කවුරුත් දැන් දන්නවනේ නේ? කොහෙද? ඇසේ හට ගන්නවා, කනේ හට ගන්නවා, නාසයේ හට ගන්නවා, දිවේ හට ගන්නවා, කයි හට ගන්නවා, සිතේ හට ගන්නවා. අපි මේවා කියා දෙන්න ඉස්සෙල්ලා මට මතකයි මේ අය හිතාගෙන හිටි විඥානේ කොයිද හටගන්නේ? සමහර කිව්වා මට හදවතේ හට ගන්නවා. හෘද වස්තු රූපේ විහිිත ආශ්‍රය කරගෙන පවතිනවා. මොකද බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද විඥානේ හටගන්නේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එකයි. නමුත් දැන් අපිට බලපවත්වන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වයක්. සිත දැන් විඥාන බවට පත් වෙලා තියෙනවා. අරමුණක් සම්බන්ධ වෙලානේ දැන් අපිට දැන් මේ වෙනකට අපි ඉන්නේ භවයෙන් නිදහස් වෙලාද? භවයේ තුල. ඒ කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු භවයක්ද? උපාදාන පත්‍ය භව. උපාදාන ප්‍රත්‍යයෙන් ඒ උපාදාන කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු උපාදානද? තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්තු උපාදාන. ඒ තණ්හාව කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්ද? විඳීම ප්‍රත්‍යයෙන් හටගත්තු තණ්හාවක්. ඒ විඳීම කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්ද? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු විඳීමක්. ඒ ස්පර්ශය කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්ද? ආයතන 6 ප්‍රත්‍යයෙන් හටගත්තු ස්පර්ශයක්. ඒ ආයතන 6 කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්ද? නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. මේ නාම රූප කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්ද? විඥාන ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. ඒ විඥානේ දැන් තියෙනවා අපිට. ඇසේ තියෙනවා චක්කු විඥානේ, කනේ සෝත විඥානේ, ජීවා විඥානේ, ගාහන විඥානේ, කාය විඥාන, මනෝ විඥානේ තියෙනවා. දැන් විඥානේ තියෙනවා. ඒ විඥානේ කොමක් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්ද? සංකාර පත්‍රයෙන් හටගත්තු එකක්. ඔන්න උන්වහන්සේ සංස්කාර පෙන්නනවා 3ක්. ආස්වාස ප්‍රස්වාස කාය සංකාර. විතක්ක ਵਿਚාර වචී සංකාර.
සංඥා වේදනා චිත්ත සංඛාර. දැන් ඔන්න ඒවා අපිට නැද්ද? ආස්වාස ප්‍රස්වාස තියනවද නැද්ද? තියෙනවා. විතක් ਵਿਚාර තියනවද නැද්ද? තියෙනවා. සංඥා වේදනා තියනව නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේවා ඔක්කොම කුමක් ප්‍රත්‍යින්ද? අවිද්‍යා පත්‍ය. අවිද්‍යාව ප්‍රත්‍යින්. අපිට අවිද්‍යාව තියනවද එහෙනම් නැද්ද? අවිද්‍යාව තියෙනවා නම් මේ මොහොතේ මේ දැන් අපිට පටිච්ච සමුප්පාදේ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මේ දැන් අපිට දුක පිණිස මේ ප්‍රවත්ම සකස් වෙවි නැද්ද? ප්‍රවත්ම සකස් වෙවි තියෙනවා. අපි අවබෝධ කරගන්න ඕනේ දුක පිණිස මේ ප්‍රවත්ම සකස් වෙවි තියෙන්නේ දේව කැමැත්තෙන්ද? දුක පිණිස මේ ප්‍රවත්ම සකස් වෙවි තියෙන දේව කැමැත්තෙන් නෙවෙයි. එහෙනම් අපි මේ දෘෂ්ටියෙන් නිදහස්ද නැද්ද? ඒ දෘෂ්ටියෙන් නිදහස්. අපි මේ දුක පිණිස මේ ප්‍රවත්ම සකස් වෙවි තියෙන්නේ තමාගේ කැමැත්තෙන්ද නැද්ද? තමාගේ කැමැත්තෙන් නෙවෙයි. එහෙනම් මේ ප්‍රශ්නෙනුත් නිදහස්. ඒ දෘෂ්ටිනුත් නිදහස්. මේක ඉබේ හටගත්තු එකක්ද? නෑ. එහෙනම් ඒ දෘෂ්ටිනුත් නිදහස්. ඊළඟට හේතුඵල ධර්මයකටයි මේක ආйти. මේ ප්‍රවෘත්ති තුළ මොකද්ද තියෙන්නේ? දුක්ඛ ස්කන්ධස සමුදය හෝති. දුක්ඛ ස්කන්ධයක් දුක තියෙන්නේ. දුක හැටියට දැන් පවතින්නේ මොනවද? සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූප. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු විඳීම්. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු හඳුනා ගැනීම. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු චේතනාව. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු විඥාන. මේ එකක්වත් දැන් මේ පටිච්ච සමුප්පාදයේ කියපු එකක්වත් මේවා තමා කියලා සලකන්නත් බැරි නම් අනුන් විසින් කළා කියලා සලකන්නත් බැරි නම් ඉබේ හටගත්තා කියලා සලකන්නත් බැරි නම් මේක ලෝක ධර්මයක් නියාම ධර්මයක් නේද? නියාම ධර්මයක්. මේ නියාම ධර්මයේ යමක් සකස් වෙන්නේ න්‍යායානුකූලව. නියාමයකට අනුව. දැන් විපාක පිණිස කර්ම සකස් වුණේ අර අවිද්‍යා සහගත වැඩපිළිවෙල නිසා. එහෙනම් මේ ක්‍රියාකාරීත්වයේ තුල මම කියලා එකක් තියෙනවද? නෑ. ඒක තේරෙන්නේ නැද්ද? තේරෙනවා. එතකොට සතර මහා ධාතුකින් හටගත්තු රූපේ තුල මම කියලා එකක් තියෙනවද? තමා කියලා සලකන එකක් තියෙනවද? නෑ. ඒක තියෙන කුමක් ප්‍රත්‍යෙන්ද? සතර මහා භූත ප්‍රත්‍යෙන් හේතු තියෙන්නේ. මේ සතර මහා භූත කියනවා වෙනස් වෙන, නැසෙන, වෙනසෙන දේවල්. එහෙනම් ඒක මම කියන දෘෂ්ටියෙන් දැන් නිදහස් වෙන්න පුළුවන් අපිට බැරිද? පුළුවන්. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් නම් විඳීම හටගන්නේ මාගේ විඳීම මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඒක අපට ඕන හැටියට හදන්න පුළුවන්ද? ඇයි ඒක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. එහෙනම් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා ඒක තේරෙනවා නම් මම කියන දෘෂ්ටිය ඒක සම්බන්ධයෙන් අපිට තියෙයිද? අපිට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතන අඳුන ගන්න දේ තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් නම් මම කියන දෘෂ්ටිය අඳුන ගන්න එක සම්බන්ධයෙන් තියාගන්න පුළුවන්ද? අඳුනා ගැනීම සිදුවීමක්. අඳුනා ගැනීම සිදුවීමක්. ස්පර්ශය සිදුවීමක්. ස්පර්ශ නිසා විදීම හට ගැනීම සිදුවීමක්. හඳුනා ගැනීම සිදුවීමක්. චේතනාව සිදුවීමක්. චේතනාවේ කර්ම සකස් වීම සිදුවීමක්. විපාක පිණිස කර්ම සකස් වීම සිදුවීමක්. අපි මොකද කරන්නේ? බොහෝම සතියෙන් ඒක අවබෝධ කරන්න ඕනේ. උත්සාහයෙන්, වීරියෙන්, නුවණින් අවබෝධ කරන්න ඕනේ. විඥානය හට ගැනීම සිදුවීමක්. මේ විදිහට දකින්නකට අපිට අවබෝධ කරන්න පුළුවන් මේව මම කියලා ගන්න මොකුත් නැහැ මේකේ. මේකෙන් බාහිරත් මොකුත් නැහැ. මේක ඇතුළෙත් මොකුත් නැහැ. මම කියලා දෙයක් මොනම ක්‍රමයකින්වත් ලබන්න බෑ කියලා තේරෙන්න මොකෙන්ද නිදහස් වෙන්නේ? සක්කාය දිට්ඨිය නිදහස් වෙනවා. සක්කාය දිට්ඨිය නිදහස් වෙන්නේ මොකද වෙන්නේ? යා තේරුම් ගන්නවා එහෙමනම් අවිද්‍යාව නැත්තම්
අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර තියෙයිද? නැහැ. අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර නැත්නම් ඒ සංස්කාර නිසා හටගන්න විඥාන තියෙයිද? අවිද්‍යාව සහගත විඥානයක් හටගනීද එහෙනම්? අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව සහගත විඥානයක් ඇහි හටගන්නෙත් නැහැ. අවිද්‍යාව සහගත විඥානයක් කනේ හටගන්නෙත් නැහැ. අවිද්‍යාව සහගත විඥානයක් නාසය හටගන්නෙත් නැහැ. අවිද්‍යාව සහගත විඥානයක් කනේ හටගන්නෙත් නැහැ. අවිද්‍යාව සහගත විඥානයක් දිවේ හටගන්නෙත් නැහැ. අවිද්‍යාව සහගත විඥානයක් සිතේ හටගන්නෙත් නැහැ. කයේ හටගන්නෙත් නැහැ, සිතේ හටගන්නෙත් නැහැ. දැන් අවිද්‍යාව සහගත විඥානයක් හටගන්න නිසානේ මේ මම කිය අපි මේ ඇලෙන්නේ දුක දන්නේ නැතුව. අවිද්‍යාව සහගත විඥානයක් හටගන්නේ නැත්නම් අවිද්‍යාව සහගත විඥානයකින් හටගන්න නාම රූප තියෙනවද? ඒකත් නැහැ. අවිද්‍යාව සහගත විඥානයකින් හටගන්නේ නාම රූප නැත්නම් ඒ නිසා හටගන්න ආයතන හයක් තියෙනවද? ඒකත් නැහැ. ඒ ආයතන හය නැත්නම් ඒ නිසා හටගන්න ස්පර්ශයන් තියෙනවද? ඒකත් නැහැ. ඒකත් නැත්නම් අවිද්‍යාව මුල් වෙච්ච ස්පර්ශයක් නැත්නම් අවිද්‍යා සම්පස්සයක් නැත්නම් ඒ අවිද්‍යා සම්පස්සයෙන් හටගන්න විදීමක් තියෙනවද? ඒකත් නැහැ. එහෙම නැත්නම් තණ්හාවක් තියෙද? තණ්හාවක් නැහැ. තණ්හාවක් නැත්නම් උපාදාන තියෙද? උපාදාන නැත්නම් කර්මය විපාක පිණිස සකස් වෙද චේතනාව? නැහැ. භවයක් නැත්නම් උපතක් තියෙද? නැහැ. ඒ මොකොත් නැත්නම් ආයි උපතක් තියෙනවද? පිරිනවන් පානවා. ඔන්නේ දර්ශනීය අවබෝධ කර ගැනීමෙන් සෝතාපන්න වෙන්නේ. මේක වෙලා තියෙන්නේ Taman හොඳට අහුම්කම් දීගෙන ඉන්න ඕනේ. සමහරට මේක අහනකට අවබෝධ කරගන්න පුළුවන් කෙනෙකුට. බුද්ධිමත් නම්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආකාරයට පටිච්ච සමුප්පාදයේ නුවණින් සිහි කරලා තේරුම් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන් නම් දැන් යාට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි යා දකින්නවා දුක්ඛ ආර්ය සත්‍ය දකින්නවා හේතුඵල ධර්මයෙන් සකස් වෙච්ච දුකක්. අවිද්‍යා සංහා දෙකින් පෝෂණය වෙන දුකක්. එහෙනම් මේ දෙක නැත්තම් මේ දුක නැහැ. එහෙනම් මේ දෙක නැති කරන්න ඕනේ. ඒ සඳහා මේක අවබෝධ කරගන්න ඕනේ. මේ කාරණයට පැමිණීමෙන් සෝතාපන්න වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආකාරයට යම් කෙනෙකුගේ ශ්‍රාවකෙක් තීරුම් ගන්නව නම් සචේ ආකංකමානෝ ආකංකේය අත්නාව අත්තානං ව්‍යාකරේය තමාම තමන් ගැන හඳුනා ගන්නවා සෝතාපන්නෝ හමස්මි මම ආර්ය මාර්ගයට පත් වෙච්ච කෙනෙක් කීන නිරයෝම්හි මම නිරයෙන් මිදිච්ච කෙනෙක් කීන තිරච්ඡානි යෝනියා මම තිරිසන් යෝනියෙන් මිදිච්ච කෙනෙක් කීන පෙට්ටි විසයා මම പ്രേත ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක් කීනාපාය දුක්ගති විනිපාතෝ නරක ජීවිතයකට වැටෙන ස්වභාවයෙන් මිදිච්ච කෙනෙක් නියතෝ සම්බෝධි පරායනෝ ස්ථිර වශයෙන්ම මම නිවන් දකින්නවා කියලා තමන්ව හඳුනා ගන්නවා. ඕක කරගන්න බැරි නම් මේ ජීවිතේ ඒ මොලේ නෙමෙයි ඒක මැටි ගොඩක්. ඒ නිසා ඒක අපිට කරන්න පුළුවන්. දැන් මේ කියපු දේවල් ඔක්කොම අපි තේරෙන භාෂාවකින් මේ කතා කළේ. මේක තේරෙන්නේ නැද්ද? මේක තේරෙනවා. මේකට අපි මානසිකව කැප වෙලා නුවණින් විමසන්න ඕනේ. විමසනකට පළල් වෙන්නේ මොකද්ද? අපේ කල්පනා ශක්තිය. අපේ බුද්ධිය පළල් වෙන්නේ. අපේ බුද්ධිය පළල් වෙන්නේ. එහෙම බුද්ධිය පළල් වුණොත් එයාට ඊට පස්සේ අනවශ්‍ය ලාමක ප්‍රශ්න ඇති වෙයිද? ඇති වෙන්නේ හාල් මැස්ස කෑවහම පංචශීල කැඩෙනවද? ওই වගේ වහන්නේ නැහැ. එයා දන්නවා සීලබ්බත පරාමාසයක් එයා ගන්නෑ. ඒ නිසා ඒව ගන්න එයා නුවණින් සලකනවා ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මයේ ඔක්කොම පටලවෙන්නේ මේක අවබෝධ කරපු පිරිස අඩු නිසා. අවබෝධ කරගන්න උත්සාහ ගන්න නැති නිසා. නැත්තම් මෙතන ඉන්නවනම් 300ක් මේ සියලු දෙනාට පුළුවන් තමන්ගේ චින්තනය මෙහෙවනවා නම් දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ මොකද? ඒ සද්ධර්මයටයි දුකින් නිදහස් කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ සඳහා තමන්ගේ පැත්තෙන් තියෙනවා
අපි ඒකට කියනවා පත්‍යං වෙනවා කියලා. අසනීපයකට නම් පත්‍යං වෙන්න ඕනේ. පත්‍යං වෙනවා කියන්නේ මොකද? බේතක් තියෙනවා. ඒ බේත පාවිච්චි කරනකම් එයා මොකද කරන්න ඕනේ? ඒ බේතට අනුව ඉන්න ඕනේ. බේතට අනුව පැවැත්ම ගෙනියන්න ඕනේ. කොහොමද? කියනවා මේ රැයට නාන්න එපා. ඒතකොට රැයට නොනා ඉන්න ඕනේ. පිණි බාන්න එපා. පිණි බාන්න නැතුව ඉන්න ඕනේ. ඇල් වතුර බොන්න එපා. ඇල් වතුර බොන්න නැතුව ඉන්න ඕනේ. ඊළඟට කියනවා තක්කාලි අච්චාරු වම්බටු කන්න එපා. ඒව නොකා ඉන්න ඕනේ. ඊළඟට සැර ಜಾති කෑම කන්න එපා. ඒවක් කෑම නොකා ඉන්න ඕනේ. එහෙම ඉඳලා බෙහෙත් ගත්තොත් පත්‍යං වෙනවනේ. එතකොට බෙහෙත සනීප වෙයිද නැද්ද? සනීප වෙනවා. යම් කිසි කෙනෙක් බෙහෙතත් ගනිමින් රැටත් නාමින් පිනිබබා හැම කෑමක්ම කකා බිබී නොසලකිල්ලෙන් ඉන්න බෙහෙතත් තරංග ලෙඩේ සනීප වෙයිද? අන්නේ වගේ ධර්මයන් වෙන දෘෂ්ටි පිළිගනිමින් වෙන මතත් පිළිගනිමින් අනිත් හැම මතින් පස්සේ දුව ධර්මයේ කරා ගියොත් ධර්මයේ දකීද? ආන්න පත්‍යං වෙන්නේ නැති ලෙඩා වගේ. මේක හරියාකාර ලෙස එක ධර්මයක් අල්ලගත්තොත් එයාට ස්ථිර වශයෙන්ම හැබැයි ඒක කරුණ සහිත ඉදිරියපත් වෙන ධර්මයක් වෙන්න ඕනේ පුද්ගලික මතයකින් තොරව. එතකොට කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි. මේ ධර්මයට පුළුවන් දුකින් නිදහස් වෙන්න. මේ ධර්මයෙන් දුකින් නිදහස් වෙන්නේ අපි වගේ සුළු පිරිසක් නෙවෙයි. කෝටි සංඛ්‍යාත දිව්‍ය පිරිසක් මේ සද්ධර්මය අහලා නිවන් අවබෝධ කළා. කෝටි සංඛ්‍යාත මනුස්ස පිරිසක් මේ සද්ධර්මය අනුගමනය කළා නිවන් අවබෝධ කළා. එහෙමනම් මේක 100%ක්ම ප්‍රත්‍යක්ෂ බෙහෙතක්. එහෙනම් අපි මේකේ සැක පොදවා ගන්න ඕනේ. අයියෝ මේ අපිට පුළුවන්ද මේ ජීවිතේ මාර්ගඵල ලබන්න පුළුවන්ද කියලා හෙවොත් ඒක කාගේ අදහසක්ද? ඒක බයිබලයේ අදහසක්. ඒක මේ තෙරුවන් සරණගේ ශ්‍රාවකයෙකුගේ අදහසක් නෙවෙයි. ඒක බයිබල් සංස්කෘතියට යට වෙච්ච කෙනෙකුගේ අදහසක්. තෙරුවන් සරණගේ ශ්‍රාවකයා මුලින්ම පිළිගන්නවා ඒක. ඒක පුළුවන් කියලා. පස්සේ ඉවරයට. ඉතින් එහෙම බලනකොට අපිට මොනතරම් සෝතාපන්න වෙන්න පුළුවන්. සෝතාපන්න වෙච්ච කෙනාට සකදාගාමි වෙන්න පුළුවන්. සකදාගාමි වෙච්ච කෙනාට අනාගාමි වෙන්න පුළුවන් ගිහි ජීවිතයේ තුල. අනාගාමි වෙලා මරණාසන්න මොහොතේ උවමනා නම් පිරිනිවන් පාන්නත් පුළුවන්. කොච්චර දෙයක් අපට තියෙනවද? අපි අර පැහැදිලි මතයකයි ඉන්න ඕනේ. පැහැදිලි තේරුම් අර සියලුම දෙනා අහන සියලුම මත කලවම් කරගෙන කරන්න බෑ. අපි කියනවා යම් කිසි කෙනෙක් ධර්මයක් හැටියට අධර්මයක් කිව්වා. අපිට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ ඒක අධර්මයයි ඒක වැඩක් නෑ කියලා. ඒ අධර්මෙත් යා පිළි අරගෙන දෘෂ්ටියක් හැටියට ගත්තොත් යාට ධර්මෙ හම්බෙන්නේ නෑ. යා පත්‍යයක් වෙන්නේ නෑ. එතකොට යා අපත්‍ය දේවල් ගන්නවා. පත්‍ය වෙන්නේ නැති, ලෙඩේට ಗುಣ නැති, ලෙඩේ වැඩි කරන දේවල් ගන්නවා. ලෙඩේට ಗುಣ නැති, ලෙඩේ වැඩි කරන දේවල් ගත්තොත් එහෙම බේතී ගුණේ ගන්න බෑ. ඒ වගේ තමයි සද්ධර්මයේ ගැනත්. Taman දැනගන්න ඕනේ ධර්මයේ සීමාව. දැනගෙන ධර්මයට පත්‍ය වෙන්නේ නැති, අපත්‍ය දේවල් ගන්න නැතුව, ලෙඩේ වැඩි වෙන දේවල් ගන්න නැතුව කෙනෙක් කිව්වොත් එහෙම නෑ ඔය පිස්සුද මොහොම කොහෙ කරන්නද? කවුරු හරි කිව්වොත් එහෙම ඔය ඥානানন্দට විකාර ඔය කියන්නේ කියලා කිව්වොත්. මේ මෙහෙම කියනවනේ. ඔන්න අපත්‍ය බේතක් අපත්‍ය කෑමක් කනවා. තව කෙනෙක් කියන ඔහොම පුළුවන්ද? පාරමී පුරන්න එපා. ඇත්ත නේනම්. ඔන්න අපත්‍ය කෑමක් කෑවා. අන්න එහෙමයි අපත්‍ය කියලා කිව්වේ. තව කෙනෙක් කියනවා නෑ නෑ ඔහොම නෙමෙයි තියෙන්නේ. ඔය කියන ආකාරයට නෙමෙයි තියෙන්නේ කියලා කියපු ගමන් පිළිගත්තොත් අපත්‍ය කෑම. ඊට පස්සේ මොකද්ද ඇති වෙන්නේ? බේත ගැන විශ්වාසෙද සැකේද? විචිකිච්ඡාව. ඉවරයි. මාර්ගය වැහෙනවා. දැන් මම ඒ බඳු මතයක හිටියේ නැති නිසා තමයි මේ සද්ධර්මයේ මේ විදිහට මට තේරුම් ගන්න භාග්‍ය ලැබුණේ. ඒ නිසා අනිත් අයටත් මේ විදිහටම ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. අන්න ඒකයි Tamanට ඇති කරගත යුත්තේ. ඉතින් මේ ධර්මයේ අවබෝධ කළා ඊටාම ඉක්මනින් මේ පුතඥන භාවයෙන් නිදහස් වෙලා දැන් අපි කවුරුත් දැන් මේ කවුරුත් පුතඥන නෙවෙයි. පුතඥන කියලා කියන්නේ
කර්මයටම දාස වෙච්ච තෙරුවන් සරණ අවංකව නොපිහිටි ශ්‍රද්ධාවක් නැති සුගති සංඛ්‍යාත ලෝකයක උපදිමින් නිවන් මඟ කරා යන පිරිස තමයි ආර්ය. පුතග්ජන කියන්නේ මේ මතයට එන්නේ නැති අය. දැන් මෙතන ඉන්න පිරිස කවුද? පුතග්ජන නෙමෙයි. ඉතින් අපි කවුරුත් කියන්න ඕනේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ කියලා එච්චරයි. දැන් මේ පිරිස මේ සද්ධාවෙන් හිටියොත් අද මරුණොත් මොකද වෙන්නේ? අද මරුණොත් මරිච්ච ගමන් කියයි. දැන් මරිච්ච ගමන් මොකද වෙන්නේ? උපදිනවා ශා බේරිච්ච බේරිල්ල කියයි. අර හාඳුනනමක් ඉඳලා යන්තම් අපිව ගැලෙවුවා කියයි. ඔව්. ඒ මොකද? ඒක තමයි සද්ධානුසාරී. සද්ධර්මයට අනුසාරයෙන් සද්ධාවේ පිහිටුවාගෙන සිටීම. ධර්මයේ පිහිටුවාගෙන සිටීම. ස්ථිර වශයෙන්ම සුගතිය යනවා. ධර්මයෙන් එක වෙන්නේ. ධර්මයෙන් එක කළා දෙන්නේ. ඒ නිසා අප සියලු දෙනාට මේ ධර්මයේ ඊතා ඉක්මනින් අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියන්නේ. දැන් සූදානම් වෙන්න. හොඳ සතුටකින් ප්‍රීතියකින් මේවා කරන්න. මොකද දුර්ලභව ලැබෙන දේවල් මේ. හිතේ කනගාටු ඇති කරගන්න එපා. අනේ අපිට පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා අවිශ්වාසය ඇති කරගන්න එපා. මහන්සි කියලා හිතන්න එපා. අමාරුයි කියලා හිතන්න එපා. නිදිමතයි කියලා හිතන්න එපා. ඇඟපත රිදෙනවා උදේ ඉඳලා වාඩි වෙලා කියලා හිතන්න එපා. මේ ඔක්කොම හරි අපිට මේ කාරණේ ජය ගන්න පුළුවන් වුණොත් මේවා ප්‍රශ්න නෙවෙයි. Tamange දිහා බලා ගන්න. මම කියන්නම් මේ පින්වතුන් ඒ අනුකූලව හිත යොදවලා ඒ අනුව හොඳට සවන් දීලා ඒ කාරණේ තේරුම් ගන්න. මේ ශරීරයෙහි හොඳට තේරුම් ගන්න. හිතෙන් තේරුම් ගන්න. මං කිව්වහම කියන්න එපා. හිතෙන් තේරුම් ගන්න. මේ ශරීරයෙහි පොළවට පස් වෙන දේ තිබේ. පොළවට පස් වෙන දේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. පඨවි ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ ශරීරයෙහි වතුරේ දිය වෙන දේ තිබේ. ජලයේ දිය වෙන දෙය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ජලයේ දිය වෙන දෙය ආපෝ ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ ශරීරයේ උණුසුම් දේවල් තිබේ. උණුසුම් දේවල් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. තේජෝ ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ ශරීරයෙහි වායෝ ධාතුව තිබේ. වායෝ ධාතුව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. වායෝ ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇස වහා වෙනස් වෙන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප සකස් වී ඇති දේවල්
ඇසට පෙනෙන රූප අනිත්‍යයි 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 ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසේ හට ගන්නා සිත සකස් වෙන දෙයකි ඇසේ හට ගන්නා සිත අනිත්‍යයි 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 ඇසේ හට ගන්නා සිත මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසයි රූපයි සිතයි එකතු වීම සකස් වුණ දෙයකි ඇසයි රූපයි සිතයි එකතු වීම අනිත්‍යයි 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 එසේ සකස් වෙන අනිත්‍ය වූ දෙය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇස නිසා ඇතිවන විඳීම සකස් වෙන දෙයකි ස්පර්ශයෙන් සකස් වෙන විඳීම අනිත්‍යයි 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 විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ විඳින රූප හඳුනා ගැනීම සකස් වෙන දෙයකි එය අනිත්‍යයි 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 විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ විඳින දේ හඳුනා ගැනීම සකස් වෙන දෙයකි හඳුනා ගැනීම අනිත්‍යයි 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 හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ හඳුනාගත් රූප කෙරෙහි චේතනා ඇතිවීම සකස් වෙන දෙයකි එය අනිත්‍යයි 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 චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රූප කෙරෙහි ආසාව ඇතිවීම සකස් වෙන දෙයකි එය අනිත්‍යයි 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 ආසාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කන සකස් වෙන දෙයකි සකස් වෙන කන අනිත්‍යයි 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 කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනට ඇසෙන ශබ්ද සකස් වෙන දෙයකි ශබ්ද අනිත්‍යයි 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 ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනේ සිත හට ගැනීම සකස් වෙන දෙයකි කනේ හට ගන්නා සිත අනිත්‍ය දෙයකි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
කනේ හට ගන්නා සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි සිතයි එකතු වීම සකස් වෙන දෙයකි. සකස් වෙන එකතු වීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. එකතු වීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එකතු වීම නිසා කනේ ඇතිවන විඳීම සකස් වෙන දෙයකි. සකස් වෙන විඳීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සකස් වෙන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විඳින දෙය, විඳින ශබ්ද හඳුනා ගැනීම සකස් වෙන දෙයකි. සකස් වෙන හඳුනා ගැනීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සකස් වෙන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. හඳුනාගත් ශබ්දයට අනුව චේතනා ඇතිවීම සකස් වෙන දෙයකි. සකස් වෙන චේතනා අනිත්‍යයි, 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 අනිත්‍යයි. චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ශබ්දය කෙරෙහි ආසා ඇතිවීම සකස් වෙන දෙයකි, අනිත්‍ය දෙයකි. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ආසාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසය සකස් වෙන දෙයකි. සකස් වෙන නාසය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ සකස් වෙන දෙයකි. ගඳ සුවඳ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සකස් වෙන අනිත්‍ය වූ ගඳ සුවඳ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ හට ගන්නා සිත සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි, 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 අනිත්‍යයි. සකස් වෙන දෙය නාසයේ හට ගන්නා සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වීම සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි, 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 අනිත්‍යයි. සකස් වෙන දෙය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එකතු වීම නිසා ඇතිවන විඳීම සකස් වෙන දෙයකි. සකස් වෙන විඳීම මම නොවේ. සකස් වෙන විඳීම අනිත්‍යයි, 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 අනිත්‍යයි. සකස් වෙන විඳීම මම නොවේ, මගේ නොවේ,
මගේ ආත්මය නොවේ. විඳින ගඳ සුවඳ හඳුනා ගැනීම සකස් වෙන දෙයකි. සකස් වෙන දේ අනිත්‍යයි. 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 සකස් වෙන විඳීම මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා ඇතිවීම සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි. 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 සකස් වෙන අනිත්‍ය චේතනාව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. ගන්ධ සුවඳ කෙරෙහි ආසා ඇතිවීම සකස් වෙන දෙයකි. ආසාව අනිත්‍යයි. 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 සකස් වෙන ආසාව අනිත්‍ය වූ ආසාව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. දිව සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි. 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 සකස් වෙන අනිත්‍ය වූ දිව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස සකස් වෙන දෙයකි. සකස් වෙන දේ අනිත්‍යයි. 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 සකස් වෙන අනිත්‍ය රසය මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. දිවේ හට ගන්නා සිත සකස් වෙන දෙයකි. සකස් වෙන දේ අනිත්‍යයි. 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 සකස් වෙන අනිත්‍ය වූ දිවේ හට ගන්නා සිත මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. දිවයි රසයයි සිතයි එකතු වීම සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි. 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 එකතු වීම මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. එකතු වීම නිසා ඇතිවන විඳීම සකස් වෙන දෙයකි. සකස් වෙන විඳීම අනිත්‍යයි. 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 සකස් වෙන විඳීම මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. විඳින රස හඳුනා ගැනීම සකස් වෙන දෙයකි.
සකස් වෙන දේ අනිත්‍යයි 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 සකස් වෙන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ හඳුනාගත් රසයට අනුව චේතනා ඇතිවීම අනිත්‍ය දෙයකි වෙනස් වෙන දෙයකි සකස් වෙන දෙයකි සකස් වෙන චේතනාව අනිත්‍යයි 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 චේතනාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රසයට ආසා ඇතිවීම සකස් වෙන දෙයකි සකස් වෙන දේ අනිත්‍යයි 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 රසය කෙරෙහි ආසා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කය සකස් වෙන දෙයකි සකස් වෙන දෙය අනිත්‍යයි 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 සකස් වෙන අනිත්‍ය වූ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන පහස සකස් වෙන දෙයකි සකස් වෙන දෙය අනිත්‍යයි 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 සකස් වෙන අනිත්‍ය වූ පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ සිත හට ගැනීම සකස් වෙන දෙයකි සකස් වෙන දෙය අනිත්‍යයි 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 කයේ හට ගන්නා සිත සකස් වෙන අනිත්‍ය වූ සිත මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයයි පහසයි සිතයි එකතු වීම අනිත්‍ය දෙයකි සකස් වෙන දෙයකි සකස් වෙන දෙය අනිත්‍යයි 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 එකතු වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එකතු වීම නිසා ඇතිවන විඳීම සකස් වෙන දෙයකි සකස් වෙන විඳීම අනිත්‍යයි 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 විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ විඳින පහස හඳුනා ගැනීම සකස් වෙන දෙයකි සකස් වෙන හඳුනා ගැනීම අනිත්‍යයි 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 සකස් වෙන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ
හඳුනාගත් පහසට අනුව චේතනා ඇතිවීම සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි 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 අනිත්‍යයි. සකස් වෙන චේතනාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. පහස කෙරෙහි ආසා ඇතිවීම සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි 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 අනිත්‍යයි. සකස් වෙන ආසාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සිත සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි 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 අනිත්‍යයි. සකස් වෙන අනිත්‍ය වූ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සිතට සිතෙන දේ සකස් වෙන දෙයකි. සකස් වෙන දේ අනිත්‍යයි 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 අනිත්‍යයි. සකස් වෙන අනිත්‍ය වූ සිතට සිතෙන දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සිතට සිතෙන දේ සිතින් දැන ගැනීම සකස් වෙන දෙයකි. සකස් වෙන දේ අනිත්‍යයි 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 අනිත්‍යයි. සකස් වෙන දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සිතයි සිතට සිතෙන දේ එය සිතින් දැන ගැනීමයි එකතු වීම අනිත්‍ය දෙයකි. සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි 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 අනිත්‍යයි. එකතු වීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සිතේ ඇතිවන විඳීම සකස් වෙන දෙයකි. විඳීම මම නොවේ, විඳීම අනිත්‍යයි 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 අනිත්‍යයි. විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විඳින සිටිවිලි හඳුනා ගැනීම සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි 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 අනිත්‍යයි. සකස් වෙන දෙය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. හඳුනාගත් සිටිවිලි වලට අනුව චේතනා ඇතිවීම සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍ය දෙයකි. අනිත්‍යයි 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 අනිත්‍යයි. සිතේ ඇතිවන චේතනාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සිතට සිතෙන දේ කෙරෙහි ආසාව ඇතිවීම සකස් වෙන දෙයකි. සකස් වෙන දෙය අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සකස් වෙන දෙය අනිත්‍යයි සකස් වෙන අනිත්‍ය වූ ආසාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියල්ලම සකස් වෙන දේ සකස් වෙන සියලු දේ අනිත්‍යයි 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 සකස් වෙන සියලු දේ අනිත්‍යයි 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 අනිත්‍ය දේ මම නොවේ අතහරින්න අනිත්‍ය දේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනිත්‍ය දේ අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියල්ලම අනිත්‍යයි 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 සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි වීම පිණිස අනිත්‍ය වූ සියල්ලෙන්ම නිදහස් වීම පිණිස මේ අනිත්‍ය භාවනා මානසිකාරය තුලින් මාගේ ප්‍රඥාව වැඩිවා